භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ මඤ්ඤමානෝ කෝ වික්ඛු බද්දෝ මාරස්ස අමඤ්ඤමානෝ මුත්තෝ පාපිමතෝ ව්‍යාරාධිපති හිමියනි සති තුනක් තිස්සේ අපට සවන් දුන්නා වූ සදාබර පින්වත්නි, මුලින් හඳුන්වා දීමක් කරමින් දෙවෙනි දවසේ සම්මාදිට්ඨි දෙකක් පිළිබඳ කරුණු පැහැදිලි කරමින් තුන්වෙනි දිනේ ඒතං සන්තං ඒතං පනිතං කියන වචනේ අර්ථය නිවන කියන්නේ මොකක්ද කියන එක පිළිබඳව පැහැදිලි කරමින් ඔබ වෙනුවෙන් දේශනා තුනක් කළා. අද මෙහි සාරාංශයක් නැත්නම් තවත් අත්‍යවශ්‍ය කරුණක් පැහැදිලි කරන්න තමයි මම මේ සූදානම් වෙන්නේ. මේකට මම එන්න කැමති පොඩ්ඩක් මුල සිට. ඔබ ශ්‍රී ලංකාවේ උපන් හැදුණු කෙනෙක් නම් පාසලෙන් දහම් පාසලෙන් බුදු සමය ඉගෙන ගන්න ලබනවා. ඉගෙන ගැනීමේදී අපට සිද්ධි ඔක්කොම අතීත සිද්ධි තමයි අහන්න හම්බ වෙන්නේ. සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය, බුද්ධත්වයේ, ශාසන ඉතිහාසයේ සිදුවන සිදුවීම් ඔක්කොම සිදුවීම් වශයෙන්. ඒ වගේම පටාචාරා කිසాగෞතමී කතාව එදා සිදුවන සිද්ධියක් වශයෙන්. ජාතක පොතේ තියෙන සිදුවීම් ඇත්ත වුණත් නැත්ත වුණත් සිදුවීම් වශයෙන්. මෙහෙම අපි මේවා අතීත සිදුවීම් වශයෙන් අහලා සවන් දෙන්න හුරු වෙලා හිටියේ. නමුත් මේ සූත්‍ර දේශනා කියලා කියන්නේ සිදුවීමක් නෙවෙයි. අපතල සිදුවෙන දේ උන්වහන්සේ ඉදිරිපිට හිටපු කෙනාට පැහැදිලි කිරීමක්. ඒ කියන්නේ මම කියන්නේ සූත්‍ර දේශනා කියලා කියන්නේ අපේ ජීවිත කතාව. නමුත් අපි ඒක බාහිර සිද්ධියක් වශයෙන් අහලා සාදු කියන්න හුරුනාරුනම අපේ ජීවිත කතාව බවට පත් කරගත්තේ නැහැ. එහෙම ධර්ම ශ්‍රවණය කරන පුරුද්දක් අදටත් සමාජයේ බහුතරයකට නැහැ. මෙතන තමයි අපිට වැරදුන තැන. එදා ඒ භික්ෂුවකට හෝ ගිහි කෙනෙකුට ඒක පැහැදිලි කරලා දාලා මොනවද ගැන කතා කරලා තියෙන්නේ? ඇහැ කරනාසය දිවකය පිළිබඳව. කය පිළිබඳව. ඉතින් අපිටත් ඒ ටික තියෙන්නේ. ජීව විද්‍යාව හෝ සෞඛ්‍ය විද්‍යාව උගන්වන ඇස කරනාසය පිළිබඳ විශ්ලේෂණය හෝ කාය විච්ඡේද විද්‍යාව උගන්වන විශ්ලේෂණය නෙමෙයි මෙතන මම කතා කරන්නේ. කය උදව් කොටගත් සිත පිළිබඳව ගැඹුරු නිවැරදි නිර්වුල් විශ්ලේෂණය. අපිට පෘථග්ජන කියන සමාජයේ ඒ සිත පිළිබඳව නිර්වුල් විශ්ලේෂණයක් අවබෝධයක් නැහැ. ඒ නිසා අපිට වෙමින් පවතින දේ තේරුම් ගන්න පුළුවන් කමක් නැහැ. වෙන්න ඕන දේ තේරුම් ගන්න පුළුවන් කමක් නැහැ. එක්තරා මේ සිද්ධියක් නෙමෙයි මේක වුණාට සිද්ධියක් වශයෙන් තමයි මම කියන්නේ. එක්තරා චින්තකෙක් බුදුන් වහන්සේ වෙත ඇවිදින් ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ කතා කරන්නෙත් නැතුව කතා නොකරන්නෙත් නැතුව මට බණ කියන්න කිව්වයි කියලා කියනවා. උන්වහන්සේ ආර්ය තුෂ්ණී භූත භාවයෙන් වැඩ හිටියයි කියලා කියනවා. ටිකක් වෙලාවක් ඉඳලා ඔබ වහන්සේගේ ඉගැන්වීම මට පැහැදිලි මට තේරුණා කියලා වැඳලා ගියයි කියලා කියනවා. ආනන්ද හාමුදුරුවෝ ස්වාමීනි ඔබ වහන්සේ මොකොත් කතා කළෙත් නැහැ. එයා කිව්වේ බණ කිව්වා තේරුණායි කියලා. මොනවද තේරුම් ගත්තේ කියලා. උත්තරේ ආනන්දය හොඳ අස්සයට කසේ සෙවණැල්ලක් ඇති කියලා තියෙනවා. හරි කසේ තියෙන අස්සේ මෙහෙම අස්ස මෙහෙවන්නනේ. ඇඟේ වදින්න ඕනේ කැරකෙනකොට Tamanට වදින්න එනවා කියලා තේරෙනවානේ එතකොට. මේ පෙන්වන්නේ මේ බුදු සමයේ ශනික අවබෝධය කියන ස්වභාවය පිළිබඳව. මම අපට ගත්ත ඡේදයක්. මේකේ පාලිය සියල්ල කියා ඉන්නේ අපිට කාලේ නාස්ති වෙන නිසා ත්‍රිපිටකයේ මම දකින සුන්දරතම බුදුන් දකින්න එකක් මේ. වචන 7යි තියෙන්නේ.
භික්ෂුවක් බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලා හිටනවා ස්වාමීන් වහන්සේ ස්වාමීනි මට කෙටියෙන් බණ කියන්න. මම ඔබ වහන්සේගේ බණ අහලා හුදකලාව පිරිසෙන් වෙන් වෙලා අප්‍රමාද වෙලා කෙලස් තවන වීරියෙන් යුක්තව මම කියන මුලාව දුරු කරමින් වාසය කරන්න කැමතියි. ඒ ටික කරනවා කිව්වේ කොහොමද? බණ අහලා. යම් අහං භගවතෝ ධම්මං සුත්වා. මම ඔබ වහන්සේගේ බණ අසා. බණ අසා කරන්න ඕන දේ කරනවා කියන තමයි අර වචන ටිකේ තියෙන්නේ. කුමක්ද බණ? කෙටියෙන් බණ කියන්න කියලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ වදාරන්නේ මොකක්ද? මහන මමත්වයෙන් ගත්තොත් මායයට බැඳෙනවා. මමත්වයෙන් ගත්තේ නැත්නම් මායයෙන් මිදෙනවා. ඒකයි මම කී ත්‍රිපිටකයේ තියෙන සුන්දරතම බුදු වදනක් මේ. නමුත් මේක මට තේරුම් ගන්න අහනකේ අවුරුදු 25ක් විතර ඉන්න උනා. අයන්නේ සිට හොයාගෙන එවිදී. ජාතක කතා අහපු, චරිත කතා අහපු, විහාරස්ථාන දෙකක් ඇසුරු කළ දහම් පාසල් ගිය, නිවන් දකින්න පින් කරපු, අනාගත බුදුරජාණන් වහන්සේගේ ශාසනය නිවන් දකින්න ඕන කියන බලාපොරොත්තු ඇතුළත් කරගත්ත දරුවෙක් තරුණෙක් වශයෙන්. ඒ දා හිටපු තැන. නමුත් මම කියනවා ඔබට අවුරුදු 25ක් යන්නේ නැහැ. ඔබ සතුව තිබෙන අවබෝධයේ තරමට මාසයක් දෙකක් තුනකින් 5ක් 6කින් ඊට ඉදා ඉක්මනින් සමහරට පුළුවන් වෙයි. ඒක දේශනාවකින් පුළුවන් කියලා මම හිතන්නේ නැහැ. මොකද මේ සිද්ධිය තේරුම් ගන්න. බලන්න මේ ගාථාව මම මතක් කරලා දෙනවා. සිංහලෙන් කියන්නම්. චක්කුණා සංවරෝ සාදෝ ගාථාව කියන්නේ තියෙන ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් වචනෙන් සිතෙන් සංවර වෙන්න පුළුවන් නම් සියලු දුකින් මිදෙනවා. එහෙනම් ගෞතම සසනක් තුළ අනාගත බුදුන් ප්‍රාර්ථනා කරන්නේ ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් සංවර වෙන්න බැරි නිසා බුදුන් වහන්සේ වදාළ පරිදි. වෙන මොකක්වත් නෙවෙයි ආයේ. බුදුන් වහන්සේ වදාළ පරිදි. දැන් ඇස කන නාසය දිව කය වචන සිත තියෙන එදා හිටියට විතර ඔබට නැත්. ඒකයි මම කියන්නේ ත්‍රිපිටකයේ තිබෙන්නේ සූත්‍ර දේශනාවල ඔබේ ජීවිත කතාව. බුදුන් වහන්සේ වදාළ පරිදි තේරුම් ගන්න. ඒ තේරුම් ගන්නකොට මුල් කොටසේ උගන්වන්නේ පාපම් පාපකතෝ පස්සතාති. මේ වචනේ මම මීට පෙර කියලා තියෙනවද නැත්නම් දන්නේ නැහැ. මතක නැහැ. තථාගතවරු ලෝකෙට පහළ වෙලා අරුත් වශයෙන් ධර්ම න්‍යාය දෙකයි දේශනා කරන්නේ. ද්වේ ධම්ම දේශනා පරියායන බවත්. එක පාපම් පාපකතෝ පස්සතාති. පාපේ ලාමක වශයෙන් දකින්න. මේක ඔබේ ජීවිතය තුළ බුදුබණ තේරෙන්න පෙර ඔබ ආගමන් මඟ මේ පෙන්නනවා. හොඳ කෙනෙක්, හරි නරක කෙනෙක්, හරි පැවිදි කෙනෙක්, හරි ගිහි කෙනෙක්, හරි ස්ත්‍රියක් වශයෙන් හරි ඔය විදිහෙන් උනත් පෘථග්ජන කෙනෙක් වශයෙන් නම් ඔය වචනේ හරි. පාපම් පාපකතෝ දිස්වා. පාපේ ලාමක වශයෙන් දැක්කනම්. තත්ත විරජ්‍යත. එහි නොයැලෙන්න. විමුච්ඡත. එයින් මිදෙන්න. නිබ්බින්දත කලකිරෙන්න. පාපේ වශයෙන් දැක පාපේ කලකිරී නොඇලී මිදෙන්න විතරයි තියෙන්නේ. නමුත් අපිට මෙතෙන් එන්න බෑ. මන්දයක් පාපේ සතුන් මැරීම හොරකම් කිරීම. මත්පැන් පානය. ඒකෙන් මිදෙන්න විතරයි අපි දන්නේ. ඒ බුදු සමය බුදු දහම සැහැල්ලු වීමක්. එතනින් මම මේක පෙන්නන්නම් ඔබට. හොඳයි. අවිද්‍යාව පත්‍ය සංඛාරා කියන්නේ මොකද්ද? අවිද්‍යාව හේතු කොටගෙන සත්‍යය තව ටිකක් ගත්තොත් කුසල අකුසල කර්මයන් නැත්නම් කර්ම රැස් කරනවා. මොනවද කර්ම? පාප කර්ම. පවෙන් පරලෝ යන්න හේතු වෙන කර්ම. පුණ්‍ය කර්ම. පිනෙන් පරලෝ යන්න හේතු වෙන කර්ම. ධාන කර්ම. බඹලෝ යන්න හේතු වෙන කර්ම. පාලියෙන්
අපුඤ්ඤාභි සංකාර, පුඤ්ඤාභි සංකාර, අනිජ්ජාභි සංකාර. මේ අபிසංකාර කියන එකේ තේරුම අවිද්‍යාව කියලානේ. අවිද්‍යා තතෝ යම් බික්කවේ පුරුෂ පුද්ගලෝ. අවිද්‍යා පත්‍ය සංඛාරා. දැන් අවිද්‍යා පත්‍ය සංඛාරා පාපය කියලා තේරුම් ගත්තොත් අවිද්‍යා නිරෝධයෙන් සංඛාර නිරෝධය කුසල කියලා තේරුම් ගත්තොත් ඒක අලුත් දැක්මක් වෙන්නේ නැද්ද? අන්න පාපේ වශයෙන් දකින්න. දැක්කනම් ඒ පාපේ තමන් මොන පාපේද ඉන්නේ? පාපේ නැමැති පාපේද? පාපේ උපාදානයේ නැමැති පාපේද? පින උපාදානයේ නැමැති පාපේද? ධානය උපාදානයේ නැමැති පාපේද? උපාදානයේ පාපයයි උපාදානයෙන් මිදීම කුසලයයි. ඉතින් මේක ඔබ ළඟ උපාදානය වෙන හැටි තේරුම් ගන්න. ඊට පස්සේ මිදෙන මාර්ගය යන්න. මේ නිවන කියන එක පිළිබඳව අපි ළමා කාලේ ඉඳලා හිතපු විදිහ නම් සම්පූර්ණයෙන්ම වැරදි. මොකද ඒක ජාති ඉපදුනා නම් ලෙඩ වෙනවා මහලු වෙනවා මැරෙනවා ජාති ජරා මරණ සාකමා හම්බුනේ ඉපදුනාම. ඉතින් ඉපදුන්නේ නැත්නම් දුක නැහැ කියලා ඊළඟ ජීවිතේ ඉපදින්න නැතුව ඉන්න තමයි අපි ලෑස්ති වෙන්නේ. එහෙම නැත්නම් මරණයෙන් පස්සේ අනාගත බුදුරෙක් ලබා දෙන දෙයක් කියලා තමයි පෙන්වන්නේ. හරි පරිස්සම සූත්‍රයේ තථාගතයන් වහන්සේ වදාරන්නේ මොකක්ද? අර අත්කලමතාන යෝගී අතහැරලා ගිහි ජීවිතය අතහැරලා ඊට පස්සේ මැදුම් පිළිවෙලපත් වුණාන් පස්සේ නිවන් අරමුණු කොටගෙන ජීවත් වෙලා ක්ලේශයන්ගෙන් මිදුණා. නිවන් අරමුණු කොටගෙන ජීවත් වීමෙන් ක්ලේශයන්ගෙන් මිදුණා. උන්වහන්සේ 35 දින උණයි කියලා කියනවා. එතකොට නිවීම ජීවිතයේ තියෙන දෙයක්. නීවරණ සිතේ උපදවාගෙන වැඩි දියුණු කරගන්න එක පිරිහීමයි. එහෙම නැත්නම් නිවනින් ඈතට යාම. නීවරණ කියන්නේ නිවීම ආවරණය කරන වෙයි. නිවන ගැන කතා කරන්න බෑ. හැබැයි නීවරණ ධර්ම ගැන කතා කරලා අයින් කරගන්න පුළුවන්. එතකොට අවශ්‍ය තැනට යාවේ. නමුත් මේ පිළිබඳව සමාජයේ කතා උනේ ලියන්න කියන්න පාඩම් කරන්න පමණයි. ප්‍රායෝගික වීමට බැරි වුණා. මොකද මේ දසවස්තුක සම්මාදිට්ඨිය තුළ තියෙන බුද්ධ ආගමක් ලෝකෙව තියෙන්නේ. නමුත් අරියානාසව ලෝකුත්තරමක් ගංගා කියලා කියන්නේ ආර්ය සම්මාදිට්ඨිය තමයි සෝවාන් ආදී මාර්ගඵල තිබෙන්නේ. එහෙනම් මේ ආර්ය සම්මාදිට්ඨියකට නොපැමිණ මේ වැඩේ කරන්න බෑ කොතරම් දේවල් කළා. ආර්ය සම්මාදිට්ඨිය දේශනා කළේ ස්ත්‍රී පුරුෂයා ගිහියා පැවිද්දා මුල් කොටගෙන නෙමෙයි. ඒ ඕන කෙනෙක් ආවා ඇසට කනට නාසයට දිවට කායට සිතට අරමුණක් වෙන විට ඒ තුළ සිදුවෙනා වූ ක්‍රියාකාරීත්වයත් පංචස්කන්ධය තුළ. එතකොට පංචස්කන්ධය වරද්දාගෙන පංච උපාදානස්කන්ධය බවට පත් කර ගැනීම පාපයයි. පාපම් පාපකතෝ පස්සතා. දැන් තේරුණා නම් පාපෙන් මිදෙන්න, උපාදානෙන් මිදෙන්න. මෙන්න මේ කරුණ වැටහෙන තුල ධර්ම ශ්‍රවණය කරන්න ඕන. අනතුරුව මේ භික්ෂුව වදාළ වැඩේට යන්න පුළුවන්. අපි ඒ ආශ්‍රයෙන් ගනිමු. ඉතින් බුදුන් වහන්සේ මේ වදන ප්‍රකාශ කරවහම භික්ෂුව පිළිතුරු දෙනවා අඤ්ඤාතම් භගව අඤ්ඤාතං සුගතා. ස්වාමීන් වහන්සේ තේරුණායි කියලා. එහෙනම් ගිහින් භාවනා කරන්න කිව්වේ නෑ. යම් අහම් භගවතු වචනේ වැරදුනා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාරනවා. මහන්නේ භික්ෂුව මම කෙටියෙන් කියපු දේ සාරාංශ කරලා කියපු දේ ඔබ විස්තර වශයෙන් තේරුම් ගත්තේ කොහොමද? ඉත්තාරේන අත්තං අජානාසී. දැන් බුදුන් වහන්සේට බණ කියනවා බණ අහපු භික්ෂුව. අර තේරුණ නිසානේ. අනේ නිසා මේ මඤ්ඤමානෝකෝ බික්ඛු බද්දෝ මහරස්ස ඔබට ඔබේ හිත තුළ ඔබේ ජීවිතය තුළ තේරෙන්න ඕන. ඒ තමයි පමාව. ඒ තමයි අවිනිසෝ මනස්කාරය. ඒ තමයි අකුසලය. ඒ තමයි පාපය. ඕන වචනයක් ගන්න. දැන් මේ පාපයෙන් මිදෙන්න නෙවන. එහෙනම් ඔබ තුල තේරුම් ගන්න මඤ්ඤමානෝප බික්ඛු බද්ද මහරස්ස මොකද්ද කියලා. මේක සිංහල තේරුම මමත්වයෙන් ගැනීමෙන් මායයට බැඳේ. මමත්වයෙන් නොගැනීමෙන් මායයෙන් මිදේ. ජීවිත අවසානයේ එක වතාවක් නෙමෙයි මේ. අරමුණෙන් අරමුණට. නැත්නම් ස්කන්ධ පංචකයෙන් පංචකයට. දැන් මායය හොයාගන්නම අපි. පසාති මායය නෙවෙයි. මාරෝ මාරෝති බන්තේ උච්චති.
සාමාන්‍ය මාරයා කියලා කියනවා කොපමණකින් මාරයා කියලා කියනවාද? ඊටු පාළි ටික නොකිය මේ සිංහලෙන්ම කිව්වේ. රාදය යම් කෙනෙක් ළඟ පංච උපාදානස්කන්ධය තියෙනවා නම් මාරයා ඉන්නවා. අර පංචස්කන්ධය පංච උපාදානස්කන්ධය බවට පත්වීම මාරයාට බැඳීමයි. එහෙනම් පංචස්කන්ධය මමත්වයෙන් ගැනීමෙන් මාරයාට බැඳී නැත්නම් උපාදානය වේ. මද්දෝ මාරස්ස කියලා කියනවා. ඉතින් මේක ඔබ ළඟ සිදුවෙන හැටි ධර්ම ශ්‍රවණය කරලා සුතමේ ඥානයකින් කල්පනා කරලා චින්තාමය ඥානයකින් තේරුම් ගත්තම දැන් වෙමින් පවතින දේ තේරෙනවා. දැන් ඒ මොහොතේදීම ඊට පස්ව වෙන්න ඕන දේ තේරුම් ගන්න පුළුවනි. වෙමින් පවතින දෙයට අනුසෝතගාමී කියලා කියනවා. ඊට පස්සේ වෙන්න ඕන දෙයට පරිසෝතගාමී කියලා කියනවා. නමුත් සමාජය තුළ ථෙරවාදී හෝ වෙනස් සස්තුනක් තුළ මේ කරුණ පිළිබඳව පොත්පත්වල තියෙන විවරණ නොගැඹුරු වෙලා. ආර්ය පුද්ගලින් අතින් පැවතා වූ ධර්මය අවුරුදු 900කට විතර පස්සේ 900කට පෙර අනාර්යභාවයට පත් වෙලා. ඉන්පසු සසුන රැකලා තියෙන ආර්යයන් නෙවෙයි අනාර්යයන්. අනාර්යයන්ගේ අර්ථාපහු නොගැඹුරු වෙලා. ඒ නිසා ඒක ලියන්න කියන්න පාඩම් කරන්න පුළුවන් කරුණාම ප්‍රායෝගික වෙන්න බැරි වුණා. නමුත් මේකට කාටවත් දොස් කියන්න හොඳ නැහැ. මන්දයත් අනාර්යභාවය තුළ හරි අද දක්වා ධර්ම විනීත පිටකේ රැකගත්ත නිසායි අපට එලි කරගන්න තියෙන්නේ. නැත්නම් ඉවරයි. ඒක රැකගත්තෙත් අනාගත බුදුන් වහන්සේ දකින්න නෙමෙයි. ප්‍රඥාවන්තයින්ට අද මේ මොහොතේ දකින නිවනක් එලි කරගන්න. මේ මොහොතේමයි සසරට බැඳෙන්න එකම ඒ මොහොතේමයි සතරෙන් දෙන්න. මතක් කරගන්නකෝ මම අර ඔබ දන්න උදාහරණයක් වශයෙන් පැහැදිලි කළා නේද එදා මේ පන්දුනට පහර දීමෙන් ලකුණු ගන්නෙත් ඒකෙන්මයි බැරි වුණාම දැවි යන්නෙත් ඒකමයි කියලා. දෙවෙනි පන්දුවක් ගැන හිතන්න වෙලාවක් නැහැ. දැවිලා ඉවරයි නේද? ඒ වගේම වර්තමාන මොහොත පිළිබඳව ඔබට අවබෝධයක් තියෙනවා. එතකොට ඒක පොතේ තියෙන දෙයක් නෙමෙයි, භික්ෂුවක් ළඟ තියෙන දෙයක් නෙමෙයි, හැම දෙනා ළඟම තියෙන දෙයක්. කොමක්ද ඒක මම මතක් කළේ? ඇසෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, කයෙන් සහ සිතෙන් අරමුණු ගැනීමේදී මොහොතකින් මේ අරමුණ හටගෙන නැතෙනවා. ලහු පරිවත්තම් වේගයෙන් වෙනස් වෙනවා. ඒ සිත නැසිලා වෙනස් සිතක් උපදිනවා. එකක් නැසේ අනිකක්ම උපදී. මෙන්න මේ සිද්ධියට කණික මරණ කියලා කියනවා. ඒ හටගෙන නැසෙන කාලය තුල අපිට ඒක දැක ගන්න තරම් නොනක් තිබුණ නැත්නම් අපි එහෙම දන්නේ නැහැ ඒක. අපි තමයි සසරට බැඳුනේ වරද්දාගත්තේ. ඒක අපි ආයෙත් මතක් කරගනිමු. දැන් මම මෙතන අර සමාජයේ පවතින වැරදි කරුණු මොකුත් කියන්නේ නැහැ. නිවැරදි එක විතරක් පැහැදිලි කරනවා. සත්තට්ඨාන කුසල සූත්‍රයට අනුව මිනිසෙකුට තමයි සමන් දෙන ඔබට වේදනා හයක්, සංඥා හයක්, සංකාර හයක්, විඥාන හයක් පහළ වෙන්නේ දොරවල් හයයි. විඳීම් හයයි, විඳීම හැඳිනීම් හයයි, විඳීම් හැඳීමට අනුව ඇලීම් ගැටීම් හයයි, විඳීම් හැඳීම් ඇලීම් ගැටීම් සියල්ල හඳුනා ගැනීම හයයි. ඇසේ නම් කුමක් නිසාද එහෙනම්? රූපේ නිසා. කනේ නම් කුමක් නිසාද? ශබ්දේ නිසා. නාසයේ නම් කුමක් නිසාද? ගන්ධේ නිසා. එතකොට ඒක අරමුණක්. රූප නැවති අරමුණ වේදනාවෙන් විඳ, සංඥාවෙන් හඳුනා, සංකාරයෙන් බැඳී, විඥාණයෙන් විශේෂයෙන් දැන ගන්නවා. කියන තරම් වෙලා යන්නේ හටගෙන අපි ලෝකේ දැනගන්න පහළ වෙන්න අවශ්‍යයි මේක නැතෙනවා. මෙසේ අපට අරමුණෙන් අරමුණටත් වඩා වේගෙන් පංචස්කන්ධෙන් පංචස්කන්ධයට මෙරි මෙරි යන ගමනක් තියෙනවා. අපස්සං උදයව්‍යං ස්කන්ධ පහ ඉදීම මෙරීම දකින්නේ නැහැ පෘථග්ජන කවුරුවත්. පෘථග්ජනින්ට කය දිරා යන බැවින් කයෙන් මිදෙන්න ආසාවක් කැමැත්තක් ඇති වෙනවා. නමුත් පෘථග්ජනින්ට සිතට එන දේ මමත්වෙන් ගැනීමේ මුලාවෙන් මිදෙන්න තේරෙන්නේ නැහැ. පඨම සහ ဒုတိ අස්තවන්ත සූත්‍රවල අර්ථය. සිතට එන දේ මමත්වෙන් ගැනීම. එහෙනම් සිතට එන දේ තුළ මමත්වෙන් ගැනීම තිබලා තියෙන්නේ. සිත මම කොට ගැනීම කියලා පෙන්නනවා.
අන්න එතකොට එහෙනම් මේ රූපේ මමය කියන්නේ ශරීරේ මම කියලා අරන් හරියන්නේ නැහැ. රූප අරමුණ අල්ලා ගැනීමෙන් රූපේ මම රූපේ රූපතල මායස්මාත. වේදනාව සංඥාව සංකාරය කියන්නේ ද්‍රව්‍ය නෙමෙයිනේ අරමුණුනේ. වේදනාව කියලා ගනිමු. අරකට අරමුණ තමයි. නමුත් බෙදලා තියෙන හැටි රටේ ලෝකේ. විඳීම මම. සංඥාව මම. සංඛාරය. ඒ මොහොතේ ආපු එකනේ මම කොට ගන්නවා කියලා කියන්නේ. අර අසුතන්ද සූත්‍රයට අනුව සිතට එන දේ මම කොට ගැනීමෙන් මිදෙන්න පෘථග්ජනින්ට බෑ. එහෙනම් ඒක ආර්යයන්ගේ වැඩක්. ඒක ආර්ය මාර්ගය කියලා කියනවා. ඒ ආර්ය භාවයටපත් වෙන්නේ සුදු ඇඳගෙන හරි මහාන වෙලා හරි නෙමෙයි ධර්මයේ තේරිලා. සුදු ඇත්ත ගත්තාටත් පුළුවන්, මහාන වෙච්ච අයටත් පුළුවන්, සුදු ඇත්ත ගත්තේ නැතත් පුළුවන්. එතකොට කොහොමද මේ රූප අරමුණ සැප දුක් උපේක්ෂා වේදනා තුනෙන් එකකින් විඳිනවා අපි. ඒ වගේම රූප අරමුණ රූප සංඥා හරි ශබ්ද සංඥා හරි හතුරා මිතුරා වශයෙන් හරි හඳුනනවා. ඊට අනුව හතුරා නම් ගැටෙනවා මිතුරා නම් හැලෙනවා. අරමුණක් තුළ සිදුවෙන කාර්යය. මේ රූප වේදනා සංඥා සංකාර හතර හැසිරුනේ කොයි ආකාරයකටද? පව් සිදු වෙන ආකාරයටද, පින් සිදු වෙන ආකාරයටද, ආදරණීය ආකාරයටද, අපට තේරුන්නේ නැත්නම් ධාන සුවයක් ලබන ආකාරයටද? ඒක දැන ගැනීම විඥාණයට පැවරුණු කාරණේ. දැන් පංචස්කන්ධය ඉපදෙනවා නැසෙනවා මිනිසුන්ගේ ජීවිතයේ ඒකකේ පංචස්කන්ධය. අන්න බුදුන් වහන්සේ මිනිසුන්ගේ ජීවිතයේ ඒකකට යන මුලට. දැන් බුදුන් වහන්සේ පහළ වූ සමාජයේ මේ ලෝකේ ඉන්න විවිධ ආගම් වල අය මිනිසුන් වශයෙන් සත්තු ගැන කතා නොකරමු අපි. මේ පංචස්කන්ධයට එන දේ මමත්වයෙන් ගැනීම නැමැති වරද කරමින් ඉන්නවා. සිදුවෙමින් පවතින දේ. එතකොට මොකද වෙන්නේ? මමත්වයෙන් ගත්තොත් මායයට බැඳෙනවා. ඔන්න පමාව. දැන් මේක ඇස තුල, කන තුල, නාසය තුල, දිව තුල නැත්තම් පව තුල, පින තුල, ධානය තුල සිදුවෙන ආකාරය තේරුම් ගන්න බලන්න. මං ඇස තුල එකකින් පෙන්වන්නම්, නැත්තම් පව තුල, පින තුලක් පෙන්වන්නම්. පමාව. වද්දෝ මහරස්ස නැත්තම් මායයට බැඳෙන හැටි. අන්න ඒක තේරුණාම සසර හැදෙන හැටි, සසර යන හැටි තේරෙනවා. දැන් සසරෙන් මිදෙන්න ඕන නම් මේ මඤ්ඤමානයේ මොහතම අමඤ්ඤමානයේ බවට මමත්වෙන් නොගැනීම බවට පත් කරන්න. ඉතින් මේක සම්බන්ධයෙන් මේ රටේ ලෝකේ තියෙන අය කියන අදහස් මට හරියට හමු වෙලා තියෙනවා. ඒගොල්ලෝ හිතන් ඉන්නේ මේක කියා ඉන්නේ. අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා කියා ඉන්නේ. බම නොයි මගේ නොයි මගේ ආත්ම වෙනවා කියලා කියා ඉන්නේ. මෙහෙම මෙනෙහි කිරීමක් කරන්න තමයි මේ රට හුරු වෙලා තියෙන්නේ, නොගැඹුරු වෙලා. අමඤ්ඤමානෝ මුත්තෝ පාපිමතෝ තමයි අනිත්‍ය කියන්නේ. ඒක තේරුම් ගන්න තරම් මම කිව්වේ අර සුත්තමයේ චින්තාමය ප්‍රඥාවකට එන්න ඕන කියලා. එහෙනම් අපි මේක මේ මඤ්ඤමානයේ සිදුවෙන හැටි බලමු. අර භික්ෂුව පැහැදිලි කරන්නේ ස්වාමීනි පංචස්කන්ධය තමයි, රූපය තමයි, වේදනාව තමයි, සංඥාව තමයි, සංකාරය තමයි, විඥානය තමයි වෙනමත් පැහැදිලි කරලා තියෙනවා. මමත්වයෙන් ගැනීමෙන් මායයට බැඳෙන්නේ. දුන් වහන්සේට කියලා දෙනවා. අපි ඒක පැහැදිලි කරගන්න බලමු. මේක ඔය සංයුත්ත නිකායේ කන්දක වර්ගයේ නැත්තම් සලායතන වර්ගයේ වැනි සූත්‍රවල සිය ගණනක තියෙන දෙයක්. ඇයි හැමදාම මම මේක කියන්නේ කියලා සමාජයේ හිතෙන්න පුළුවන්. ඒ කියන්නේ ඒක තමයි නිර්විදි දහම් පෙළ. ඔබ තුල, ඔබේ ඇස තුල, කන තුල, නාසය තුල සිදුවෙනවා නම් පිළිගන්න ඕනේ බුදුන් වහන්සේ වදාළ නිසා හෝ පුතේ තේ නිසා හෝ මම කියන නිසා නෙමෙයි. ඔබ ළඟ සිදුවෙන නිසා. ඒකට මේ බුදුදහම කියලා කියන්නේ මේ අපේ සිත පිළිබඳ විවරණයක්. ඒකේ වැරදි ආකාරය කියලා දීලා දැන් නිවැරදි කරගන්න කියලා. අර වැරදි කරගන්න එක තමයි ජීවිතේ දුක තියෙන්නේ. නිවැරදි කර ගැනීම තුළ ජීවිතෙන් දුක පලා යනවා. ඔබට මොකුත් වෙන්නේ නැහැ. ඔබට දුක වෙනුවට නිවීම ඉතුරු වෙනවා. අර නීවරණ විනාශ වියාමේදී නිවීම ඉතුරු වෙනවා.
තාගට ඒ වචනේ මම විස්තර කරන්නම්කෝ. එතන දැන් ගන්න මෙහෙම. පළමුව ගන්න ඇස තුල. ඇස තුල මේ සිද්ධිය සිදු වෙන අපිට මුල හොයන්න යන්න බෑ අතීත ජීවිතේ දැන් බලමු අපි. ඇස තුල සිදු වෙන්නේ කරුණු තුනක් එකතු වීම. ඉදිරියෙන් තියෙන වස්තුවක සෙවණැල්ල ඇසේ වැටීම ගෝචර රූපය. ඇසේ ප්‍රසාදය අරමුණු ගන්න පුළුවන් හැකියාව ප්‍රසාදය. හඳුනන සිත පහළ වීම චක්කු විඤ්ඤාණය. මේ තුන එකතු වීමට පළවෙනි 15 වෙනි චෛතසිකයට පස්ස කියනවා. ස්පර්ශ චෛතසිකය. දැන් ඊට පස්ව තමයි අපට ඇහෙන් මිතුරා හෝ හතුරා හෝ හැම සම්බන්ධයෙන් විඳීමක් ඇති වෙන්නේ. වේදනාව. පස්සපච්චා වේදනා. අර පස්ස කියන තැනට සමහර සූත්‍රවල රූප කියලා තියෙනවා. රූප වේදනා කියලා. ඒ පස්සපච්චා වේදනා කිව්වත් හරි රූප වේදනා රූපේ විඳීම කිව්වත් හරියනවා ඒක. එකම තැන සූත්‍ර දෙකක මේ දෙක මම දැකලා තියෙනවා. එකක පස්ස කියනවා අනිත් එකේ රූප කියනවා. සූත්‍ර දෙක මතක් වුණේ නැහැ වචනේ මේ වෙලාවේ. ඒ වේදනාවට ඇලෙනවා, ගැටෙනවා, මුලා වෙනවා. සැප වශයෙන් ගන්නවා, දුක් වශයෙන් වර්ණ උපාදාන උපේක්ෂා වශයෙන් ගන්නවා. වේදනා පත්‍ය තණ්හා. අන්න මම වෙන හැටි. වේදනාව මම වෙන හැටි. ඒ තණ්හාවටමයි මම කියන්නේ කියලා හැම තැනක තියෙනවා සූත්‍රවල. මම කියන්නේ කොතනද කියලා අහපන්. එතකොට තණ්හා පත්‍ය උපාදාන. මේ ඇස තුල ජීවිතය තුල නෙමෙයි. අර දැඩිව ගැනීම. උපාදාන පත්‍ය භව. භව කියන්නේ අනාගත පැවැත්මකට හේතුවක් චිත්තාභ්‍යන්තරගත වීම. හේවත් අනුසයට හේතු ඉතුරු වීම. අන්න මේ පස්සපච්චා වේදනා වලින් එහා පැත්තට වේදනාපච්චා තණ්හා උපාදාන භව තමයි බද්දෝ මාරස්ස. එහෙනම් රූප තණ්හාව ඉතුරු වුණා. කනේ නම් ඕකමයි වෙනස් වෙන්නේ පස්සපච්චා වේදනාවල ශබ්දේ විතරයි. වේදනාපච්චා තණ්හා උපාදාන භව. එතකොට ශබ්ද තණ්හාව ශේෂ වුණා. දරවල් 6ට ඕමමයි තණ්හා 6 බද්දෝ මාරස්ස වෙන්නේ. මඤ්ඤ මානෝකෝ බික්ඛු බද්දෝ මාරස්ස අරමුණ මමත්වයෙන් ගැනීමෙන් පංච උපාදානස්කන්ධයක් බවට පත් වුණා. එතකොට ඒක මායයට බැඳීම. අන්න බුදු පංච උපාදානස්කන්ධය තියෙනවා නම් මායයි ඉන්නවා. දැන් අපි තව පැත්තකින් ගන්න වෙනවා. මේක පව තුලත් මායයට බැඳෙනවා, පින තුලත් මායයට බැඳෙනවා, ධානය තුලත් මායයට බැඳෙනවා. ඔබ ධානය තුල නැත්තම් පව තුල පින තුල බලා ගන්න. අපුණ්‍ය අபிසංකාර පව. පුණ්‍ය අபிසංකාර පින. අනිජ්ජාபிසංකාර ලෞකික ධානය. අර අபிසංකාර කියන්නේම බද්දෝ මාරස්ස නැත්තම් අනාගත ඵලයක් උදෙන් හේතු ඉතුරු වීම. මේ මොහොතේ අරමුණේ මුලා වීම තුල සසර හැදෙන හැටි. අපි කල්පනා කරන්නේ ලෝකෙත් තියෙනවා, සසරකුත් තියෙනවා, දිව්‍යකුත් ලෝකෙකුත් තියෙනවා, අපායකුත් තියෙනවා, බ්‍රහ්ම ලෝකෙකුත් තියෙනවා, අපිට යන්න පුළුවන් කියලා. එහෙම තමයි අපේ හිත තීරණය කරන්නේ. මම දකින්නේ මිනිසා මේ මොහොතේ සසර හදනවා, අනාගත සසර හදනවා. ඒ සසර හදන කිසියම් දෙයක් සසරෙන් හැදෙන්න ආයුධින්න යනවා, සසරෙන් මිදෙන්න පුළුවන්. සසර හදන එකෙන් කරන්නේ සසරක් හැදෙන එක ඒ මොහොත සසරෙන් මිදෙන්න කටයුතු කරන්න. ඒ කියන්නේ සසර හදනවා කියන එකේ තේරුම මේ මොහොතේ මොකද කරන්නේ? දැවි යනවා. පන්දුව විකට්ටුවේ වැඩි උඩ පන්දුවක් දී පාවරණේ ඇවිති දැවි යනවා. නමුත් තේරුම් ගත්තොත් මේකට පහර දෙලා ලකුණු රැස් කරනවා. එකම පන්දුව. එහෙනම් පන්දුවේ දැවි යන අප්‍රමාදී පුද්ගලයා. ලකුණු රැස් කරන්න අප්‍රමාදී පුද්ගලයා. උදාහරණයක්. බුදුන් වහන්සේට ලෝකේ තියෙන හැම දෙයක්ම ගලපන්න පුළුවන් වුණේ ඒ නිසා තමයි. ඒකට තිබුණා නම් එහෙම ගලපලා තියෙයි ලස්සනට. දැන් අපි ගන්නවා පාපය කියන්නේ මොකක්ද? අපුණ්‍ය අபிසංකාරය. ඒක ඇසෙන් නම් ලෝභ දේශ මොහ. නැත්නම් පාපය තුල බලන්නකෝ. පාපයත් අරමුණක් නේ. අරමුණ තුල බලමු අපි. දැන් අපි ඇස කන නාසය දිවට වේවා. දැන් පාපයෙන් හිතට, පිනෙන් හිතට, ධානයෙන් හිතට නේ. ඒක මොකද වෙන්නේ? ඒකෙත් තින්නා සංගති පස්සෝ පස්සපච්චා වේදනා. ඒ වේදනාව දුක් වේදනාව. තරහක දෙනවා. ඒ වේදනාවට ගැටෙනවා. වේදනාපච්චා තණ්හා. ඇටිලා
මම මේක ලේසියෙන් අරින්නේ හොඳ වැඩක් කරන්නම්කෝ කියලා හිතනවා. ඒක තමයි තණ්හා උපාදාන භව. දැන් තණ්හා උපාදාන භව වීම තමයි ඔය ඔබ ඉගෙන ගත්ත පටිච්චසම්පාදනයයි මුලින් තියෙන අවිද්‍යාව පත්‍ය සංඛාරා කියන වචනයෙන් දැන් කෙරෙන්නේ. ඒක දැන් කරන එකක් කියලා උගන්වන්නේ නැහැ. මේ රටේ ඉස්සර ජීවිතේ කරපු වැඩක් කියලා නේ උගන්වන්නේ. ඉතින් ඒ හින්දා කවදාවත් ඒක නැති කරන්න බෑ. මොකද ඉස්සර ජීවිතේට යන්න බෑනේ. නමුත් මිනිසුන් ගරහන බන වැරද්දුවයි කියලා කියන ලංකාවේ පවතින අටුවාවක් තමයි විසුද්ධි මාර්ගය කියන්නේ. මේ විසුද්ධි මාර්ගය තමයි මේ වර්තමාන මොහොතේ සිදුවීම අතීත හේතු පහකුයි වර්තමාන ඵල පහකුයි වර්තමාන හේතු පහකුයි කියලා තුනකට බෙදලා තියෙන ස්කන්ධ පංචකය තුළ ජීවිතය තුළ නෙවෙයි. මම ඉගෙන ගත්ත ත්‍රිපිටකය තුළ නමුත් මම පස්සේ කාලෙක කියනකොට මේක තිබුණේ කොතනද කියලාත් මම දැක්කා විසුද්ධි මාර්ගය. දැන් එහෙමනම් ඒ අතීත හේතු පහත් වර්තමාන ඵල පහත් අනාගතයක් උපදින්න අවශ්‍ය වර්තමාන හේතු තැබීමත් මේ අරමුණු තුළ සිදුවෙන එකක්. ඒ නිසා තමයි ඒකට පටිච්ච සමුප්පාද කියලා කියන්නේ. පටිච්ච කියන්නේ හේතු කිහිපයක් හමු වෙනවාට. ඒ සැමීමට කියනවා සං කියලා. උත්පාද කියන්නේ හට ගන්නවා. ඇහැ තුල, කන තුල, නාසය තුල, දිව තුල පටිච්ච සමුප්පාදයක් ක්‍රියාත්මක වෙන්නේ අරමුණ තුල. හැබැයි ඒක පෘථග්ජනයින් ගාව ක්‍රියාත්මක වෙන්නේ අනුලෝම යන පැත්තට. ඒ යන පැත්තට යන එකට තමයි මේ මඤ්ඤමානෝප බිකු බද්දෝ මාරස්ස කියලා බුදුන් වහන්සේ වදාරලා තියෙන්නේ. මමත්වෙන් ගැනීමෙන් සසරට බැඳේ මායයට බැඳේ උපාදානය වේ. බද්දෝ මාරස්ස. මායя කියන්නේ උපාදානය කියලානේ පෙන්නලා තියෙන්නේ. උපාදානෙ තියෙනවා මායя ඉන්නයි. එනම් පව තුල අර පස්සපච්චා වේදනා වේදනාපච්චා තණ්හා තණ්හාපච්චා උපාදාන උපාදානපච්චා භව පව් සිද්ධ වුණා. පින තුල පස්සපච්චා වේදනා වේදනාපච්චා තණ්හා දැන් ඇලීම නෙමෙයි ගැටීම නෙමෙයි ඇලීම. උපාදාන තණ්හා පච්චා උපාදාන උපාදානපච්චා භව පින් සිද්ධ වුණා. අපුඤ්ඤාවි සංකාර පුඤ්ඤාවි සංකාර. අපිට තේරෙන්නේ නැති එකක් ඕනේ නැති එකක් තමයි අනිත් එක මේ ධානලාභීන් කියන්නේ රූපේ ශබ්දේ ගන්ධේ රසය අරමුණු ගන්න අය නෙමෙයි. තමන් හිතෙන් හදාගත්ත අරමුණක් තුල ඉන්න එක. ඒක ධාන අරමුණ. ඒකත් ආයතනයක් නැත්තම් සිතේ හදාගත්ත එකක්. ඒකේ ශාන්ත බවක් තියෙන වෙනත් අරමුණු වෙන්නේ නැති නිසා නමුත් ඒක ආයතනයක්. ඒක තුලත් දැන් අර පවේදී මොකද වුනේ? පව මමත්වයෙන් ගත්තා. පිනේදී මොකද වුනේ? පින මමත්වයෙන් ගත්තා. රූපේදී, ශබ්දේදී, ගන්ධේදී මමත්වයෙන් ගත්ත නිසා හේතු ඉතුරු වුණා. මඤ්ඤමානෝප බික්ඛු බද්දෝ මාරස්ස. මේ ලෞකික ධානලාභියාටත් ඒකේ තියෙනවානේ මාන උද්දච්ච අවිද්‍යාව කියලා එකක්. ඒ මාන කියන්නේ ඒක මමත්වයෙන් ගන්න එක. රූපේ, ශබ්දේ, ගන්ධේ, රස නෙමෙයි ධානය. එහෙනම් එතන තියෙන්නේ පස්සපච්චා වේදනා අරමුණු තුල ඇහැ තුල කන තුල නෙමෙයි වේදනාපච්චා තණ්හා තණ්හාපච්චා උපාදාන උපාදානපච්චා භව. එහෙනම් එතනත් මොකද වුනේ? බද්දෝ මාරස්ස. අන්න එහෙමයි සසරට පව තුල පින තුල ධානය තුල උපාදානයෙන් බැඳෙන්නේ. දැන් මොකද්ද මේක? මේකට කියනවා කම්මස්ස යෝනි කම්ම බන්දු කම්ම පටිසරණෝ කර්මයේ සරණ කර ගැනීම. පාප කර්මය, පුණ්‍ය කර්මය, ධාන කර්මය, කර්ම මාර්ගය. එතකොට පෘථග්ජන පුද්ගලයා මේ පවට වඩා පින හොඳයි, පිනට වඩා ධාන හොඳයි කියලා අවිද්‍යාව තුළ යමින් කර්මය සරණ කරගන්න. කර්මයට හම් වෙන්නේ මොකද්ද? කර්මයට හම් වෙන්නේ විපාක. ඒ නිසා තමයි මෙලොව වශයෙන් ප්‍රවෘත්ති විපාක ජීවිතෙන් එහා පැත්තට ප්‍රතිසන්දි විපාකයක් තියෙන්නේ ඒකයි. කර්ම ඵල. එතකොට එහෙනම් අපිට කියන්න තියෙන්නේ මොකද්ද? කර්ම මාර්ගයේ ඵලය. පාප මාර්ගයේ ඵලය ජීවිතෙන් එහා පැත්තට පාපය බලවත් නම් ඒ සතා සතුන් වෙන්න පුළුවන්. මොකද මෙහි කා කොටා ගන්න හැටි නම් පුරුදුනේ කා කොටා ගන්නේ සත්තු. මෙහි මිනිස්සු වශයෙන් කටයුතු කළේ නැතුව කා කොටා ගන්න ගියා නම් ඉලකඩම් වලටයි ගැහණුන්ටයි දේශපාලනයටයි තව තව ಜಾති වලට කා කොටා ගැනීම තියෙන සත්තු ගාව කියලා බුදුන් වහන්සේ වදාරලා තියෙනවා. ඔය මාරි පරින් සූත්‍රය මට හිතන හැටියට මතක හැටියට නැත්නම් දේවදූත සූත්‍රෙත් තියෙනවා. බාලපඬිත සූත්‍රය. උණ්ඩාය ගොඩ එන්න හිතෙන්නේ නැහැ කා කොටා ගැනීම මේ තියෙන අවුලුන් කා ගන්න එකනේ තියෙන්නේ කියලා තියෙනවා.
එතකොට පාප මාර්ගයේ ඵලය මාර්ගඵල. ඊට පස්සේ ඊට එහා පැත්තට පෘථග්ජන පුද්ගලයා පුණ්‍ය මාර්ගය තෝරනවා. පුණ්‍ය මාර්ගයේ ඵලය මරණයෙන් එහා පැත්තට අල්ප වූ දානයෙන් සීලෙන් මධ්‍යම දානයෙන් සීලෙන් උපරිම දානයෙන් සීලෙන් මිනිසුන් දුර්භාග්‍ය සම්පන්න වන බව සෞභාග්‍ය සම්පන්න බව උපාතික දෙවියන් වන බව. පාප මාර්ගයේ 1 2 3 යටතේ ඵලය. ඊට ධ්‍යාන මාර්ගය. ධ්‍යාන මාර්ගයේ ඒකේ රූපාවචර අරූපාවචර දෙපැත්තක් තියෙනවා ඵලය. දැන් කායස වේදෝ පරම්මරණ කාය බින්දසුන් මරණින් පසු දුක්ගතින් සුග්ගතින් දිව්‍ය සහවතං බ්‍රහ්ම සහවතං උප්පජ්ජති. කර්ම ඵල. මාර්ගඵල. හැබැයි අනාර්ය මාර්ගඵල. ඒ මාර්ගයෙන් ලබන්න පුළුවන් සසරනේ. එහෙනම් ඒක අනාර්ය මාර්ගය තුළ තියෙන ඵලය. දැන් ආර්ය මාර්ගඵලෙනේ අපිට ඕනේ මේ මාර්ගඵල පිළිවිල නිවන් ලබන්න ඕනේ. තේරුම් ගන්න ඕන කාරණාව. එහෙනම් අපට අපි මේ මොනවා කළත් ජීවත් වෙන්නේ වර්තමාන අරමුණ තුළ පංචස්කන්ධයක් තුළ කියලා අනිත් අය සමග ජීවත් වෙමින් මේ පංචස්කන්ධයක් තුළ ජීවත් වෙන බවට අපේ සිහිය ගේන්න පුළුවන් වෙනවා. එතනදීම ඇලිලා ගැටිලා අහු වෙනවද? එතනදීම ඇලෙන්න ගැටෙන්නේ නැතුව නිමා කරනවා. අර ඵලය ස්කන්ධ පහ නිරෝධ වෙනකොට හේතු ඉතුරු වීම. ඒකට කියනවා අනුසය, තණ්හා අනුසය. ඒක තමයි ඵලය. ඒ අනුසයෙන් මොකද වෙන්නේ? පිටරෙන් කිකිලි පැටවෙක් හැට ගන්නවා වගේ බීජයකින් ආපහු පැලයක් හැට ගන්නවා වගේ අනාගත ඵලයක් ලබා දෙන්න පුළුවන් හේතු ඉතුරු වීම අවිද්‍යා සංඛාර. තණ්හා උපාදාන භව අවිද්‍යා සංඛාර. එනවා පෘථග්ජන පුද්ගලයා පව තුළ අවිද්‍යා සංඛාරා කරමින් ඉන්නවා, පින තුළ අවිද්‍යා සංඛාරා කරමින් ඉන්නවා, ධාන තුළ අවිද්‍යා සංඛාර කරමින් ඉන්නවා. කාටවත් අවිද්‍යා නිරෝධයෙන් සංඛාර නිරෝධය නැහැ. මේ සංඛාර රැස් කරණේම නිවන් ලබන්න පුළුවන් කියලා කියන්නේ කවුද? බණ දන්නේ නැති අය. ලෝකෙ කොහෙ හිටියත් මොන ආගමේ හිටියත්. හිනානන මහායාන හරි ලංකාවේ හරි. ඒකයි අපි පිළිබඳ විවරණයේ ගැඹුරින් තේරුම් ගන්නට කෙනෙකුට කටපාඩම් කරලා බෑ. දවස් දෙකකින් බෑ. ඒ පිළිබඳව පැහැදිලි කර වදාරන්නේ කිටි කලකින් නෙමෙයි දිගු කලකින් නුනුවණින් මෙනෙහි කිරීමෙන් නෙවෙයි නුවණින් මෙනෙහි කිරීමෙන් ප්‍රඥාවෙන්. ඔය සිද්ධිය වැටහෙන එක තමයි මේ ප්‍රඥාවන්තස්සයන් ධම්මෝ කියලා කියන්නේ. එහෙනම් දැන් අපි බලනවා අර බුදුන් වහන්සේ වදාලා අමඤ්ඤමානෝ සිදු වෙන්නේ කොහොමද? දැන් මම මේ ওই මෙච්චර පැහැදිලි කළේ මඤ්ඤමානෝප බික්කු බද්දෝ මාරස්ස. ඇස තුල, කන තුල, නාසය තුල, දිව තුල, ඒ වගේම පව තුල, පින තුල, ධානය තුල. එතකොට පෞකාරයටත් මාර්ගඵලලාභී ලබන්න පුළුවන්. පින්කාරයටත් මාර්ගඵලලාභී වෙන්න. ධානලාභියටත් බණ තේරුණොත් බුදුන් වහන්සේ වදාරනවා පංච උන්ගේ ධානය තිලක නුවරට ලක් කරලා නිවන් ලබන්න පුළුවන්. ඒ තුන් දෙනාම වැරදුනායනේ. ඒ නිසා තමයි මම කියන්නේ පාපය කියලා අපි කතා කරන පුණ්‍යාභිසංකාරයෙන් මිදීම තුලින් නිවන් ලබන්න. ආයේ රූපී ධානය උපදවන්න යන්න ඕනේ නැහැ. පුණ්‍යාභිසංකාරය තුල නම් ඉන්නේ රූපී ධානය වලට යන්න ඕනේ. ඒකේ පාපෙන් මිදෙන්න. උපාදානයේ බයං දුස්සා ජාති මරණ සම්භවේ ජාති මරණ ගෙනත් දෙන්නා උපාදානයේ පියක් වශයෙන්ද ඔබට අනුපාදාය මුච්ඡන්ති උපාදානෙන් මිදෙන්න පුළුවන් නම් උපාදානයේ වෙන තැනමයි උපාදානෙන් මිදීම. උපාදානෙන් මිදීම උපාදානයේ වීම පමාවයි උපාදානෙන් මිදීම භාවනාවයි. ඒක තේරෙනකොට ලෝකේ කාටවත් වෙන්න භාවනාවක් නැහැ ඉතුරු නැහැ. විදර්ශනා බුදුන් වහන්සේ කළ විදර්ශනා මරුණාම වෙන ක්‍රම මොකවත් නැහැ. ක්‍රම කියලා කියන්නේ ධර්මයේ දන්නේ නැති අය දුකින් මගහරින්න හදාගත්ත දේවල්. හැබැයි ඉතින් පොතට දාලා තියෙන නිසා බෞද්ධ භාවනාව නිසා ලෝකෙ පිළිඅරන් තියෙන නිසා හරි අමාරුයි මිනිස්සුන්ගේ ඔළුවට මේක බැහැර කරන්න. අපිට කිව්ව නේද? නැත්තම් තව වෙලා තියෙන නිසා වචනකින් කියා දෙන්න. ආයෙත් මතක් වෙන්න. මහා උපදේශ දේශනා. සතර මහා උපදේශ. අපට ධර්මයෙන් ලැබෙන හැටි. බුද්ධෝපදේශා සංගප්තේරෝපදේශා සම්බහුලත්තේරෝපදේශා ඒකත්තේරෝපදේශෝ. පුතින් පතෙන් කොහොම හරි අපිට කනට හම්බ වෙන්නේ බුදුහාමුදුරුවෝ කීවයි කියලා. වදාළයි කියලා. සෝවාන් සිර රහත් දක්වා ඉන්නට ආරි සංඝ කියනවා සංඝයා වදාළයි කියලා. සෝවාන් නොවන බුතුන්ට කියනවා පු탁ජන කියලා මහා සංඝයා වදාරයි කියලා.
සම්බහුලත්වේරු. ස්වාමීන් වහන්සේ නමක් අදාළයි කියලා තමයි බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා, දේශනා කරලා තියෙනවා, සරියුත් හාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා කියලා අපිට බණ වලින් හම්බ වෙන්නේ. පොතෙන් හම්බ වෙන්නේ. එහෙම කිව්වයි කියලා පිළිගන්නෙත් නැතුව ප්‍රතික්ෂේප කරන්නෙත් නැතිව ධර්මයට විනයට සත්තු ශාසනයට ගැළපේ නම් පමණක් පිළිගන්න නැත්නම් බැහැර කරන්න බුදුන්ට රහතුන්ට වැරදිලා නෙමෙයි කියන අයට වැරදිලා ඔවුන්ට වැරදිලා මෙන්න මේ වර්තමානයේ සිදුවෙමින් පවතින ඔය මලියදේව මහරහතන් වහන්සේගෙන් පස්සේ ඔක. ඒ නිසා මම නම් කිසිම බයක් චකිතයකින් තොරව අර බුද්ධෝපදේශය නැත්නම් අර සතර මහා උපදේශයේ උපදේශ පිළිපදිනවා. ඒ විතරක් නෙමෙයි ඔය ධර්මයට විනයට සතු ශාසනයට කියන පැය තුනක් බණ කියන්න ඕන කාරණයක්. මේ තුනෙන් එකකට ගැලපෙන්න ඕන මේ කියන දේ. වචනෙන් විතරක් කියන්න. ධර්මයට කියන්නේ චතුස්සත්‍යයට ගැලපෙන්න ඕන. විනයට කියන්නේ රාග දේශ මොහ විනය වෙන්න ඕන. සතු ශාසනය කියන්නේ පටිච්චසමුප්පාදේ නිරෝධේ නියෝජනය වෙන්න ඕන. ඒ සිද්ධිය වෙන්න ඕන මේ කියන කාරණෙන් වෙනවා නම් පිළිගන්න. එහෙම නැත්නම් වුන්ට වැරදිලා. ආරම්භයේ පටන් නෙවෙයි මම සාමාන්‍යයෙන් 2005 විතර ඉඳලා තමයි ඔය ටිකක් කියන්නේ. ධර්මයේ වැරදීම තුළ සත්‍යය නන්නත්තර වී ඇත. භික්ෂු භාවය තුළ, භික්ෂුණී භාවය තුළ, උපාසක භාවය තුළ, උපාසිකා භාවය තුළ, ලංකාව තුළ බුදුසසුන පවතින ඕනෑම රටක් තුළ. නමුත් ධර්මයේ හමු වුණොත් මෙතනම මේ මුත්තෝ පාපිමත්තෝ සිදු වෙනවා. අපි බලමු. ධර්මය කියන්නේ මෙතන උපයෝගී ධර්මය. නමුත් ධර්මය කියන්නේ ඒකට නෙමෙයි ඊට එහා පැත්තට යනකොට. දැන් මේ හමු වෙන එකට කියන්නේ. අපි බලමු ආපහු. දැන් අමඤ්ඤමානය බලන්න වෙනවා. අමඤ්ඤ මමත්වේ නොගෙන ඉන්නනේ. මං කිව්වා පස්සපච්චා වේදනා වේදනාපච්චා තණ්හා තණ්හාපච්චා උපාදාන උපාදානපච්චා භවට තමයි මමත්වෙන් ගැනීම කියනවා. තණ්හා වුණා නම් මමනේ. මම නම් මගේ ආත්ම එක තුල ක්‍රියාත්මකයි. දැන් ආයෙත් පවතුල හෝ පිනතුල හෝ ධානය තුල නැත්තම් අසකනාස්සේ දියකය තුල අරමුණ තුල බලන්න. තින්නම් සංගති පස්සෝ පස්සපච්චා වේදනා. එතනින් එහාට වෙන පාරක් යන්න. තස්සායේව තණ්හාය. රූප තණ්හාවද, ශබ්ද තණ්හාවද, ගන්ධ තණ්හාවද, රස තණ්හාවද, රබ්බ තණ්හාවද, පාප තණ්හාවද, පුණ්‍ය තණ්හාවද, ධාන තණ්හාවද. අශේෂ විරාග නිරෝධෝ. ශේෂ වෙන්න නොදී හේවත් උපාදාන භාවයෙන්ට නොදී ඒකෙහි පවතින ඇල්ම රාග වෙනුවට විරාග, ශේෂ වීම වෙනුවට නිරෝධ. එතකොට අන්න ඒක කරනවට කියනවා අමඤ්ඤමානෝ. මමත්වෙන් නොගැනීම. තණ්හා නිරෝධා උපාදාන නිරෝධෝ, උපාදාන නිරෝධා භව නිරෝධෝ. දැන් භව නිරෝධය නිවනයි කියලා නේද තියෙන්නේ. සූත්‍රය මතක් වුණේ වචනේ මේ වෙලාවට. එතන ජීවිත නිරෝධය නෙමෙයි ජීවිතාවසානයේ භව නිරෝධය නෙමෙයි. මෙතන මේ භව වෙන එක නිරෝධ වෙනකොට හමු වෙන්නේ විද්‍යාවේ මුක්තිය. මුත්තෝ පාපිමතෝ පාමාරයගෙන් මිදුණා. දැන් විද්‍යාවේ මුක්තිය අරමුණක් තුල. දැන් මෙන්න මේක තමයි මාර්ගය, මේ තමයි හම්බ වෙන එක ඵලය. අරමුණක් පාසා මේක දකින්න මොහොතක් පාසා හම්බ වෙන එක ඵලය. ඒ ඵලය සෝවාන් ආදී මාර්ගඵල වලින් ප්‍රත්‍යක්ෂ කර යුතු නිර්වාණය කියලා කියනවා. අර ටික අයින් වෙනකොට හම්බ වෙයි. ඔය තමයි ලෝකේ කොහේ හිටියත් මාර්ගඵල ලබන්න ඕනේ හැටි. මේ අමඤ්ඤමානෝ මුත්තෝ පාපිමතෝ නම් මේ විශිෂ්ට සූත්‍රයේ පවතින දහම් පෙළ මම විවරණය කරන්නේ. හැබැයි මම අදත් ඔබට කියනවා අර බුදුන් වහන්සේ වදාළ පරිදි මම කියවක් කියලා පිළිගන්න ඕන නැහැ. ඇහැ තුළ මේක වෙන්න පුළුවන් නම් කරලා බලන්න පිළිගන්න ඕනේ එහෙමනේ. ඒ තරම් ආගමික නිදහසක් මේක තියෙන්නේ. දැන් ඔන්න වැඩේ තේරුණා නම් බුදුන් අර භික්ෂුව මොකද කියන්නේ? ස්වාමීනි මට තේරුණා. ඉතින් මේ විස්තර කරනවා උන්වහන්සේ මෙහෙම. මොකද අද අන්තිමට බුදුන් වහන්සේ වදාරා සාදු සාදු වික්කු. අර බලන්න යහපත් මහණෙනි. මම කෙටියෙන් තේ කියපු දේ ඔබ දීර්ඝ වශයෙන් තේරුම් ගත්ත හැටි කදිමයි කියලා කියනවා. දැන් බලන්න තේරුණා. දැන් තමයි අර ඒක උපකට්ටු අපමත්තු ආතාවි පහිතත්ව වලට යන්න පුළුවන්. ඒ නිසා සීල සූත්‍රය අහනවා මහා කොට්ටික හිමියන්. සීලෝතාකෝපනාස්මා සාරිපුත්ත කතමේ ධම්මා යෝනිසෝපනස්කතබ්බා. එහෙම නැත්නම් මේක සිංහල තේරුම සිල්වත් වුණා නම් නැත්නම් තව එකක් තියෙනවා ඔකේ. බණ ඇසුවා නම්. බණ ඇසුවා නම් මොකද කරන්න ඕන? සිල්වතා නම් මේ තවත් වචනක තියෙන සිල් බණ ඇසුවා නම්.
සුතවතාකෝපනායස්මා සාරිපුත්ත. කතමේ ධම්මා විනුසමනිකතා. බණ ඇසුවා නම් මොකද කරන්න ඕනේ? ඒක වචනින් වචනේ පරිවර්තන නෙමෙයි සිංහල සරලාර්ථයට ගත්තා. බණ ඇසුවා නම් භාවනා කරන්න ඕනේ. මම මේ රටටම ලෝකෙටම කියනවා අපේ රටේ තියෙන බණ අසන්න නැති භාවනාව. එහෙනම් ඒක අයිති වෙන්නේ අත්කලමතානියෝගි. බණ ඇසුවා නම් ඕන කෙනෙකුට තියෙන්නේ මේ පංච පාදනස්කන්ධය අනිදුක්ඛානම් පසෙන් බැලීම නැමැති විදර්ශනාව. ඒක පටිච්චසම්පාදේ නිරෝධය තුලක් කරන්න පුළුවනි. චතුස්සත්ත්‍ය නිරෝධ සත්‍ය තුලක් කරන්න පුළුවනි. සතිපට්ඨානේ තුලක් කරන්න පුළුවනි. අප්‍රමාදයේ තුලක් කරන්න පුළුවනි. එමත් නැත්නම් මරණ සතිය තුලක් කරන්න පුළුවනි. ඕන එකක් වෙන්න ඕන දේ. ඒවා එතෙන්ට යන ධර්ම න්‍යාය විතරයි. බුදුන් වහන්සේ පළමු අනාත්ත ලක්ෂණ සූත්‍රයෙන් දේශනා කළා. ඊට පස්සේ වැඩ ඉන්න කල් එක එක න්‍යාය දේශනා කළා. එතකොට දැන් මේක තේරුණා නම් මොකද වෙන්න ඕන? මේ මොහොතේම මාර්ගය ගන්නවා. අර තණ්හා උපාදාන භව නොවීම මාර්ගයයි. එහෙනම් භව නැත්නම් විද්‍යා විමුක්තියේ ඵලයයි. හැබැයි මේ ඵලය ගැන කතා කරන්න බෑ. මොකද අර කෙලෙස් වගේ දෙයක් නෙමෙයි ජීවිත. ඒක අසංකත කියලා කියනවා. මෙන්න මේකට කියනවා ධර්මය කියලා. මොකද්ද? කයං විරාගං අමතං පණිතං යද්දච ගාසක්ක මුනි සමාහිතෝ නතේන ධම්මේන සමත්ති කිංචි ඉදම්පි ධම්මේ රතනම් පණිතං. ඒ ධර්මයේ කීවේ කතන්දර වලට හෝ බණපොතට හෝ සූත්‍ර වලට නෙමෙයි නිවනට. නිවන හා සමාන ධර්මයක් නැහැ. අන්න ධම්මදීපා භික්ඛවේ විහෙරත ධම්මසරණ අනඤ්‍ය සරණා කියලා කියන්නේ මහණෙනි නිවන සරණ කරන ජීවත් වෙන්න වෙන සරණක් නැහැ. ඔය තෙරුවන් සරණ ගත වෙනවා කියන එකේ ධම්මන්තරණං ගච්ඡාමි කියන එකේ තේරුම නිවන සරණ කරගෙන ජීවත් වෙනවා. නිවන සරණ කරගෙන ජීවත් වෙන්නේ කවුද? මාර්ගඵලලාභී. එහෙනම් මාර්ගඵලලාභීත්වයට විතරයි තෙරුවන් සරණ තියෙන්නේ. අනාගත බුදු සාසනේ නිවන් දකින්න පතන කිසිවෙකුටත් මේ ගෞතම සාසනය තුළ තෙරුවන් නැහැ. තෙරුවන් සරණ නැහැ. කියන්න පුළුවන්. මතක තියාගන්න. අද දැන් ධර්මයේ සරණ. දැන් ධර්මයේ සරණ කියන්නේ ඔහු ඉන්න කැමති මේ සංසුන් තැන. එහෙනම් ඒක වහන්න මොනවද එන්නේ? කෙලෙස්. අපි උදාහරණයක් ගන්නමු. නිල්හස තියෙනවා. පුංචි පුංචි වලාකුළු වෙනවා, ලොකු ලොකු වලාකුළු වෙනවා. ඒකට හැප්පෙලා ගොරවනවා, විදුලිය කොටනවා, අකුණු ගහනවා. ඒ වලාකුළු වලනේ. නමුත් මෙයා වලාකුළට ආස කරන්නේ අහස. එහෙනම් වලාකුළට එකතු වෙන්න නැතුව යන්න ආරේ. සද්ද කරලා යයි. වලාකුළු පාවෙලා යන එකක්. මේ කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච නම් වූ වලාකුළු හිතට එයි. ඇයි මමත්වෙන් ගන්නෙ? ගත්තාම නේ ආයෙත් අර හේතු ඉතුරු. ගන්නෙ නැත්නම් සිදුවෙන දෙයට සංස්කාරයන්ගේ අනිත්‍ය කියනවා. ගත්තොත් සිදුවෙන දෙයට නිත්‍ය කියනවා. දැන් මෙන්න මේක තේරුම් ගත්තාම ඊට පස්සේ උන්වහන්සේ අර කියපු කටයුතු ටික කළයි කියලා තියෙනවා. ඒක උපකට්ටෝ අපමත්තෝ අතපහිතත්තු විහෙරියන්ති. එකෙන් පෙන්වන්නේ වර්තමාන අරමුණ මමත්වෙන් ගන්න නැති එකට ඒකෝ කියනවා. මේ සඳහා විවේකයක් ලබා ගන්න එකට උපකට්ටෝ කියනවා. ඒ කියන්නේ ඒක පිරිසෙන් වෙන්න කියන එක හුදකලාව කියන එකේ තේරුම තනියනවා කියන එක නෙමෙයි අරමුණේ ද්විත්වයෙන් අයින් මහන්සි වෙන්නේ. ඒකට කාර්යබහුලත්වය අඩු කරගන්න එකට තමයි අර පිරිසෙන් වෙන්නවා කියලා කියන්නේ. දැන් මේ තණ්හා උපාදාන භව කරගන්න එකට පමත්තෝ කියනවා. ඒක කරගන්න නැති එකට අපමත්තෝ කියනවා. මෙතනදී අතීත කෙලෙස් එනවා. උපන්නා කුසල. ඒවා තමයි ගහගනින් මරාගනින් කපාගනින් කියලා ඔබට කියන්නේ. අන්න ඒක තමයි මේ ආතාපි. ඒවට ඉඩ නොදින කෙලෙස් තවන වීරිය. පහිත අත්තෝ මම කියන අදහස අතහැරීම. ඒ මොහොතේනේ රූපේද, ශබ්දේද, ගන්ධේද මම කියන අදහස අතහැරීමින් වාසය කරනවා. මේ භාවනාව. ඉතින් කතාවේ අන්තිමට පෙන්නනවා මේක භික්ෂුව මේක තේරුම් අරන් ගිහින් අවසානයේ රහතන් වහන්සේ කෙනෙක් බවට පත් වෙනයි කියලා. මේක ඔබේ කතාව බවට පත් කරගන්න පුළුවන් නම් ඔබ ඉතුරු වෙයි. රැකියාවත් ඉතුරු වෙයි. ඔබේ සුදුසු සම්බන්ධතා තේරමත් ඉතුරු වෙයි. ඔබ තුල ලෝභයේ දේශයේ මොහේ මැරෙයි ධර්මයේ සරණින්. ඔබ මැරෙන්නේ නැහැ. ලෝභක්ඛේ දේශක්ඛේ මොහක්ඛේ නිබ්බාන. එහෙම නැත්නම් භව නිරෝධය නිර්වාණය. ඒ මොහොතේ භවෙන්ට නොදී අවසන් කරන එකට හම්බ වෙන එකට කියනවා ධර්මය කියලා. මේ ධර්මයේ දත් තිබුණා අදත් තියෙනවා ඉස්සරහටත් තියෙනවා. ඒක සීමාවක් නෑ. අතීතයක් වර්තමානයක් අනාගතයක් නෑ. දිගක් පළලක් නෑ. මේක දකින්නට කියනවා ධර්මයේ දකීද බුදුන් දකී. ඒ තමයි බුදුන්. බුදුන් බලන් ඉන්නවා ඔබ එනතුරු. නමුත් අපි බුදුන් ප්‍රතික්ෂේප කරනවා නැත්නම් බුදුන්ට ගල් පෙරලා.
ලෝභ දේශ මොහ ඊර්ෂ්‍යා ක්‍රෝධ වෛර කරනවා කියන්නේ නීවරණ වඩනවා කියන්නේ බුදුන්ට ගල් පෙරවනවා. ඔය ඉතින් හිද්දයක් දිහා බලන් ඉන්නේ. දේවදත්ත කර වැඩක් කියලා විතරයි හිතන් ඉන්නේ. දේවදත්තත් කලේ ඔක තමයි රාගෙන් දේශයෙන් මොහේ. එහෙනම් බුදුන්ට ගල් පෙරන දේවදත්තයෝ බවට පත් වෙන්න එපා මේ ගෞතම සාසනය තුළ. බුදුන් හමු වෙන්න. මේ අමඤ්ඤමාන මුත්තෝ පාපිමතෝ. මම ගැඹුරින්ම කතාව පැහැදිලි කළා. මේක අහපුවම මේ සමාජයේ තේරුන්නේ නැහැ කියපු අය ඉන්නවා. මොකක්වත් තේරුන්නේ නැහැ කියපු. ඒකකින්. හැබැයි 50කින් 100කින් සමහරට 1000කින් විතර තේරුම් ගත්ත අයත් ඉන්නවා. ඒ අනිස්සා මට ආරාධනා කිරීම පිළිබඳව සතුටු වෙමින් අවශ්‍ය කරුණු මම ඔන්න දින 4ක් තිස්සේ පැහැදිලි කළා. මම තව විනාඩි 15ක් 20ක් කැමති නම් පැය භාගයක් ඔබ සමග රැඳෙන්න කැමතියි. මගේ කටයුත්ත මා මෙතනින් නිමා කරනු ලබනවා. නාහිමියන් අවසානයේ පුණ්‍යානුමෝදනාව කරයි. ඉතින්කල් මේ ආශ්‍රයෙන් ඔබ අසන ප්‍රශ්න කිපයක් සඳහා පිළිතුරු සපයන්න මම සූදානම්. මෙන්න මෙහෙම තේරුම් ගත්තහම ඔබට තිරුවන් සරණ ලැබේවායි මගේ ප්‍රාර්ථනයයි. පින්වත් ස්වාමීන් වහන්සේ මට තියෙනවා ප්‍රශ්නයක් ස්වාමීන් වහන්සේ. දැන් මේ අපේ හිතට එන අරමුණු අපි රූපේ කියලා අරගෙන ඒක අපි පංචස් උපාදානස්කන්ධෙන් අල්ලගන්න උපාදාන කරගන්නේ නැතුව, ඒ කියන්නේ තෘෂ්ණාව ඇති කරගන්නේ නැතුව ඒක අයින් කර ගැනීම නේද ස්වාමීන් වහන්සේ අපි මුලින්ම කරන්න ඕනේ ස්වාමීන් වහන්සේ. මම කියලා ගන්නෙ නැතුව, ඒ කියන්නේ මට දෙන වේ නෙමෙයි, මට හැදෙන සද්ද නෙමෙයි. එහෙමද ස්වාමීන් වහන්සේ අපි ඒක බලන්න ඕනේ මුලින්ම. සැබවින්ම අපි කරමින් හිටියේ මම කොට ගන්න එක. ලබන තේරෙන්න ඉස්සර වෙලා. දැන් කරන්න ඕනේ ඒක නොකරදී. ඒ හටගන්න එක කොහොමත් නැති වෙනවානේ. අරමුණු හටගත්තාම කැමති වුණත් නැති වුණත් හටගත් එක නැති වෙනවා. ඒ හටගත්තගේ නැති වෙන එකට නෙමෙයි අනිත්‍ය කියන්නේ. අල්ලා ගැනීමෙන් හේතු ඉතුරුයි අවසන් එක නිත්‍ය, අල්ලා ගන්නේ නැත්තම් සිදුවෙන එකට තමයි නුවණින් දකින අනිත්‍ය කියන්නේ. ඒක මේ නුවණින් දකින්න ඕන දෙයක් නේ, සිදුවීමක් නෙමෙයිනේ. දැන් ඔය ගස් කොළන් දිරායන එක සිදුවීමක්. මේක නුවණින් දකින්න ඕන දෙයක්. ඒකට ඒක තමයි අප්‍රමාද වෙන්න කියලා පෙන්වන්නේ. අතීතයට එයි, අතීතයේ ඇවිදින් ඉවර වෙයි, වර්තමානයේ හඳුනා ගනීවි. මම කියන අර්ථයෙන් ගත්තොත් අනාගත හේතු සතර හදන්නේ ඒක නොකර අවසන් කරන එක තමයි මේ අමඤ්ඤමානේ නැත්තම් කරන්න ඕන දේ නැවත නැවතත් කරන්න ඕන දේ කියලා කියන්නේ. ඔබතුමේ හරි. එතකොට ස්වාමීන් වහන්සේ දැන් මේ අපි විදර්ශනාව වඩනකොට ස්වාමීන් වහන්සේ දැන් අපි භාවනාවේ එන නැතුව අපි මේ දකින්න අපි දැන් පාරක ගමනක් යනවා. අපිට එන අරමුණු. ඒකනේ ස්වාමීන් වහන්සේ අපි රූපය කියලා කියන්නේ. එතකොට ඒකත් අපිට මේ S2 වහගන්නේ නැතුව අපිට විදර්ශනාවට යන්න පුළුවන්ද ස්වාමීන් වහන්සේ? ඇයි ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේ පෙන්වන්නේ අසරණ විදර්ශනා. ඒ මොහොතේ අරමුණ වාඩි වෙලාද ඉන්නේ එහෙනම් මනෝද්වාරේ. ඇසේ නම් රූපේ, කනේ නම් ශබ්දේ. ඒ මොහොතේ එන එක ඇරුණාම 아무තෙන් ගන්න ඕනේ අරමුණක් ඒක. එන ගැටෙන කනෙන් මහත මොහොත විතරනේ තියෙන්නේ. ඒ මොහොත තමයි මම කිව්ව අර පන්දුවේ එල්ල වෙන්නේ මේ මොහොතේ. දැවියන්නෙත් මේ මොහොතේ, ලක්ෂණ රැස් කරන්නේත් මේ මොහොතේ කියන්නේ මම ඒකයි. එහෙනම් අපට ඒ නිසා මෙන්න මේ මෙතෙන්ට මේ මායයට අහු නොවී ඉන්න අපි දිනු කරන සිහියක් තුළ ඉන්න වෙනවා. සිහිය තමයි ප්‍රධාන වෙන්නේ. භාවනාවට ක්‍රමයක් නැහැ කියන්නේ. භාවනාවට ක්‍රමයක් නැහැ කියන්නේ ඕකයි තේරුම් ගත්තා. ඕක තමයි. ඔය ක්‍රම කියලා කියන්නේ ඔතනින් මගාරිනේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒතර ස්වාමීන් වහන්සේ ඒක මේ අනිත්‍ය අනාත්ම අනිත්‍ය දුක්ඛ අනාත්මෙන් තමයි කර්මක්ෂයට අපි යන්නේ නේ ස්වාමීන් වහන්සේ. ඔව් ඒක තේරුම් ගන්න ඕනේ ඉස්සර වෙලා ඊට පස්සේ කියන්න ඕන දෙයක් නෙමෙයි. ඊට පස්සේ මේකෙන් කිසිම දෙයක් නැහැ. මේක ඇතිවීම නැතිවීම වෙනවා. ඒ නිසා අපි මේක අනිත්‍යයි. මේක හැමතිස්සෙම ඇතිවීම නැතිවීම නිසා අපි දුක්ඛ ලෙස දකිනවා. ඒ දෙකේ පැවැත්මක් නැති නිසා අනාත්ම කියලා එහෙමද ස්වාමීන් වහන්සේක බලන්න ඕනේ. නෑ. දුක්ඛ කියන්නේ දුක්ඛයි නෙමෙයි. නිට්ටය කියන්නේ මම, අනිත්‍ය කියන්නේ මගකට ගන්න දෙයක් නෑ. දුක්ඛ කියන්නේ මම මගේ, සුඛ කියන්නේ මගකට ගන්න දෙයක් නැති බව දුක්ඛ ඉස්සසාර. එහෙනම් මගේකට ගන්න දෙයක් නැත්නම් ඒක මගේ ආත්මය වෙන්නේ කොහොමද? ඒක තමයි ඉගෙන ගන්න ඕන දේ. දැන් අර අල්ලා නොගැනීමෙන් සිදුවෙන අල්ලා නොගැනීමෙන් අතහැරෙන එකට අනිදුක්ඛ අනාත්ම කියනවා. ආය අනිච්චං දුක්ඛං අනාත්තා කිය ඉන්න ඕන නෑ. නුනින් මෙනෙහි කිරීමේදීම අර අවශ්‍ය නිර්වශේෂ නිරෝධය වෙන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්මේදී තමයි. එතකොට භව නිරෝධය එහෙම නැත්නම්
ධර්මය හමු වෙනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. තේරුණා. ඒ කියන්නේ අපි හැම සිතුවිල්ලක්ම එන එක ඒ විදිහට බලන්න ඕනේ නේ ස්වාමීන් වහන්සේ. මඤ්ඤමානය කියන්නේ නිත්සුකාත්ම, අමඤ්ඤමානෝ කියන්නේ අනිදුක්ඛානාත්ම. මේක තේරුම් ගත්තාම හරි. තව දෙයක් එකතු කරන්න ඕනේ නැහැ. සිතින් බලන්න ඕන නැහැ. අල්ලා නොගැනීම නැමැති කාරණය. මමත්වෙන් නොගැනීමති කාරණයට සිහිය ගේන්න ඕන. ධර්මයේ තේරුම් අරගෙන. දැන් ස්වාමීන් වහන්සේ අපිට දැන් තරහක් යනකොට අපිට කියලා නෙමෙයිනේ ස්වාමීන් වහන්සේ තරහ යන්නේ. දැන් මොකක් හරි හේතුව. ඒතර ස්වාමීන් වහන්සේ අපි 30න් ටක් ගාලා අපි ඒක බලන්න ඕනේ. මේ මට ආපු දෙයක් නෙමෙයි කියන එක නේද? තරහ යනවා කියලා කියන්නේ මේ බණ තේරෙන්න ඉස්සෙල්ලා අපි තියාගත්ත එක. උපන්න කුසල. අර ආතාපි කියලා කියන්නේ ඔන්න ඕක දැන් මෙතනින් මම හොඳ වැඩක් කරන්නම් කියලා අනාගතයට සම්බන්ධ කරන්න නොයා ඉවසන එකට. ඒකට පෙන්නනවා මෙන්න මෙහෙම. සබාපි දුක්ඛේහි සබාපි දෝමනස්සේහි අස්සමුකෝ රුදමානෝ බ්‍රහ්මචර්යම් පස්විවර්සති. පටිසෝතගාමී පුද්ගලයාගේ චරිත ලක්ෂණය පෙන්වන්නේ මේ දුකේදී දෝමනස්සේදී කඳුළු සලමින් අර ඉස්සරහට තියන්නේ නැති වෙන්න බ්‍රහ්මසර වසනවා. ඔය පෙන්වන්නේ ඒක එන්න ඕනේ. නමුත් ඒකේ ඇති වෙන පීඩනය දරාගෙන අනාගතයක් හදන්න නැතුව ඉවර කරන්න පුළුවන්කම තියෙනවා. ආවනම් ඒක තමයි අපි සාමාන්‍යයෙන් ඇක්ෂන්. නමුත් රියැක්ෂන් බෑ. රියැක්ෂන් තමයි පෘථග්ජන පුද්ගලයා කරන්නේ. ප්‍රතික්‍රියා දක්වන්නට යන්නේ ඒක. අපිට එතන මේක නිමා වෙන්න ඕනේ. උපන් ක්‍රෝධේ වහා සංසිඳවනවා නේ පෙන්වන්නේ. රූප සමේ කියන්නේ සංසිඳවන එක. එලං හෙටට තියනවා කියන අදහසෙන් තමයි මමත්වේ සතර හදන්නේ. එතන ඉවර කරන්න තරම් අපිට දියුණු වෙන්න පුළුවන් වෙනවා. මුලින්ම බෑ එකපාරට. එකපාරට බෑ. ඒ කියන්නේ වේදනාවක් විදිහ දැකලා ඒක සංඥාවෙන් හඳුනා ගන්න ඕනේ නේ ස්වාමීන් වහන්සේ. ඔව් ඒ කියන්නේ බුදුන් වහන්සේ වදාරන්නේ ඒක එන්නේ තියෙන නිසා කියලා. තියෙන නිසා. ඔව් ඒක නැති දවසට එන්නේ නැහැ. පොඩ තමයි ස්වාමීන් වහන්සේ ඒක අයින් කරගන්න වෙන්නේ නේද? ස්ටෙප් එකට තමයි යන්න ඕනේ අපි. ඒ කියන්නේ හැමතිස්සෙම අපි බලන්න ඕනේ. ඒක 100න් මූලිකම තමයි 100න් බැලීම නේ ස්වාමීන් වහන්සේ එතකොට. අපි අපේ වැඩ කරගෙන යන්න ඕනේ පැවරෙත් තියෙනා වූ සත්කාරයන්. නමුත් ඒක නිසා අපිට සිහිය අමතක කරන්න බෑ. ඒ මොහොතේම තමයි මේ හතර අපිට පහර දෙන්නේ මේ වැඩවලදීමයි. ඔය පහර දීම වළක්වා ගන්න අපිට නුවණ තියෙන්න ඕනේ. පහර දෙනවා කියන්නේ ලෝභයෙන්, ද්වේෂයෙන්, මොහෙන් කටයුතු කරනවා මායя පහර දුන්නා අපිට. මායයට පරාජය වුණා. හරි. තව පොඩි ප්‍රශ්නයක් තියෙනවා ස්වාමීන් වහන්සේ. මම මේ ඔබ වහන්සේගේ බණ ගොඩක් අහනවා. ඒකම ස්වාමීන් වහන්සේ අනිත් ස්වාමීන් වහන්සේලාගෙත් බණත් අහනවා. දැන් මෙතන මම ඒ ස්වාමීන් වහන්සේත් මම මේ ප්‍රශ්නේ ගොඩාක් යොමු කරලා තියෙනවා. දැන් ඔබ වහන්සේ කියන එක මට ගොඩාක් තේරෙනවා මේ අරමුණු තමයි රූපේ කියලා. ඒ කියන්නේ අපිට ඇහෙන්, නහයෙන්, හැම එනක දේනේ ස්වාමීන් වහන්සේ අපි දකින දේ, ඇහෙන දේ. ඔව් ස්වාමීන් වහන්සේ. ගොඩක් ස්වාමීන් වහන්සේ මේකට මේ ආපෝ තේජෝ වායුත් පටලවා ගන්නවා ස්වාමීන් වහන්සේ. මට උතර තමයි ස්වාමීන් වහන්සේ හරි පැටලිල්ලක් තියෙනවා තුන. ඒක තමයි මේ රටේ පතපත අවුරුදු 7-800ක් තිස්සේ කරලා තියෙන වැරැද්ද ඔය. ඉතින් මම පුංචි කෙනෙක් නිසා මම කිව්වට ලෝකේ අර්ථ තියෙන නිසා පිළිගන්න හයිය නෑ කෙනෙකුට. හැබැයි මම නම් තනියෙන් අනිවාර්යයෙන්. මොකද මම සත්‍යකට ගොඩාක් ඒක කියන 28ක්ම තියෙනවා මේ රූපය ඇතුලේ කියලා. ඒක අභිධර්මයේ ඇති නේද ස්වාමීන් වහන්සේ? මොකද ඒක සේරම කියවලා තියෙනවා මම දන්නවා මේක තිබුණේ තුන්වෙනි සංගායන අභිධර්මයෙන් පස්සේ හදපු එකේනේ. බුදුරජාණන් වහන්සේ 28ක විස්තර කරලා නැහැ. අභිධර්මයේ කියන එක තුන්වෙනි පිටකෙන් ආපු එකක් නේ. ඒක ඊරිස්සාද විච්ඡ අභිධර්මයේ පංචස්කන්ධය අනාත්මේනේ. ඉතින් ඒක තුල අර සත්තට්ඨානක සූත්‍රයේ ඉතුරු නිසා සාක්කියක් තියෙනවා. ඇහි කනේ නාසයේ දිවේ කය තමයි වේදනා සංඥා සාන හයක් පහළ වෙන්නේ. නම් ශරීරය නිසා ගන්න. රූප අරමුණ නිසානේ. ලෝකෙම අනිත් පැත්තේ හිටියත් මම මේ පැත්තේ තනියම. රූපයක් කියලා අනුගමනය එන්නේ. මේක අනුගමනය කරලා බලන්නකෝ වැඩි එනවද කියලා. ඔව් ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ අරමුණු කියලා අපි දකින්නේ අපිට ඇහෙන ඒවා, කනට ඇහෙන ඒවා, දකින්න රූප, ශබ්ද කියන්නේ දිවට දැනෙන රස ගන්ධ ඒවනේ ස්වාමීන් වහන්සේ. ඉතින් අපිට සිතුවිලිනේ ඔක්කොම අරමුණු වලට වඩා එන්නේ. එතකොට ඒ ටිකනේ අපිට ගන්න තියෙන්නේ. තව ටිකක් සැකනම් බාහිර ලෝකේ අතහැරලා කල්පනා ලෝකේ බලන්න. සිහිනේ මොනවද පේන්නේ? පටවියාපෝ තේජෝද? සේරම සිතුවිලි. නෑ ඒත් පේන්නේ අරමුණු. ඉතින් ඒක තමයි දවල්ටත් වෙන්නේ. ඒකයි මම එකෙන් කියන්නේ. මම මේක කාලයක් තිස්සේ මම මේක හොයනවා ස්වාමීන් වහන්සේ. මම හැමතිස්සෙම මේක ගැන බලනවා. මේක කොහොමද මේක ගිනියන්නේ මේක තමයි ඇත්තට ස්වාමීන් වහන්සේ මට තේරුණු විදියට මෙන්න මේ ටික හරියට තේරුම් ගත්තොත් තමයි අපි නිවනට යන්නේ කියන එක මට ගොඩක් තේරලා තියෙනවා ස්වාමීන් වහන්සේ. ඉතින් මම මේක ප්‍රැක්ටිකලි බලන්න තමයි ස්වාමීන් වහන්සේ මම මේක ෆුල් ට්‍රයි කරන්නේ. ඒ කියන්නේ හැම අරමුණක්ම
අපි එනකොටම අඳුනා ගන්නවා මේක දුකක්ද වේදනාවක්ද මොකද්ද මේක මම කියලා ගන්න නැතුව මේක සංඥාවෙන් අඳුනගෙන මේ චේතනාව නිසා නේද අපිට මේ ඉන්නේ විඥාණින් අපිට වැටෙන ටික අරගෙන මේක ඇති දෙයක් නැහැ කියන එක මේ මමත්ෙන් ගන්න නැතුව අයින් කරන එක තමයි කියන එක දැන් ස්වාමීන් වහන්සේ මම එන අරමුණට දාලා බලනවා ස්වාමීන් වහන්සේ. ඔබ අරමුණ වහන්සේ විදර්ශනා කරන්න කියලා තියෙන්නේ. අරමුණ තමයි රූපය කියන්නේ, ශබ්දය කියන්නේ, ගන්ධය කියන්නේ අරමුණක්. ඒකපර ස්වාමීන් වහන්සේ මේ මම කියලා තෘෂ්ණාවෙන් ගත්ත නිසානේ ඒක අල්ලගන්න එක තමයි මම. අරමුණේ ඇලීම තමයි මම. ඇලීම ගැටීම මුලාව මම. ඇලෙන්නේ ගැටෙන්නේ නැත්තම් මම නෑ අරමුණේ. ඒ මමනේ නෑ කියන්නේ බුදුන් වහන්සේ. ශුන්‍යං අත්තරිනවා අත්තනීනවා කියලා කියන්නේ මමත්වෙන් ශූන්‍යයි ස්කන්ධ පංචකේ. මේ ශූන්‍ය කරගන්න එක තමයි විදර්ශනා වැඩිම කියන්නේ. විදර්ශනාවෙන් කියන්නේ. ගොඩක් පිං ස්වාමීන් වහන්සේ. මට තිබ්බ එක ක්ලියර් කරගත්තා ස්වාමීන් වහන්සේ. ගොඩක් පිං. තෙරුවන් සරණයි. දහම්දුරනේ තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි කියන්නේ. මට මේ දැන් ඔය නෝනහපු ප්‍රශ්නෙටම අදාළව මම අහන්නේ ගැටලුව. ඕක අපි තව චුට්ටක් අපිට විස්තර කරලා දෙන්න පුළුවන්ද? දැන් උදාහරණයක් ගමුකෝ. දැන් මම පාරේ යනකොට මේ ප්‍රැක්ටිකල් එක්සැම්පල් එකකින් විස්තර කරන්න. දැන් මම පාරේ යනකොට දකින්නවා කාර් එකක්. දැන් කොහොමද අපි දැන් මොකද්ද කරන්න ඕනේ නේද? ඊට පස්සේ එහෙම නැත්නම් අපි තමකෝ කෑමක් කනවා. එතකොට ඔන්න කෑම එකක් තියෙනවා. දැන් මම කන්න යනවා. දැන් මේක දැන් අපේ ජීවිතයත් එක්කමනේ මේ විදර්ශනාව අපි කරගෙන යන්න ඕනේ. දැන් අපිට ප්‍රැක්ටිකලි ප්‍රායෝගික වශයෙන් අපි මොකද්ද දැන් මේ දැන් ධර්මයේ ඔය ඔබ වහන්සේ කියන එක පිළිබඳ එකයි හොඳට තේරෙනවා. දැන් කර්ම කරුණ දන්නවා. දැන් අපි කොහොමද මේ විදර්ශනාව එදිනෙදා ජීවිතේ කරන්නේ? කාර්යක දකින්නකොට මොන විතරකේද ඔබ උපදින නැත්තේ? කාම විතරකේද කාම විතරකය. ඔව් කාම විතරකය. අපි එකක් ගමුකෝ. ඔව් කාම විතරකය. කාර්යක වෙනයි කාම විතරකේ වෙනයි. ඔබේ කාර්යයක් නෙමෙයි. මටත් මේ වගේ කාර්යයක් ඇත්නම් කියලා හිතන්න ඕනේ නැහැ. කාර්යයක් තියෙනවා නම් නැත්තම් සල්ලි තියෙන කාලෙට හම්බ වෙයි. එතකොට අර ඒක දැක්කලා දැන් වාහනේ වේගෙන් යනකොට අපි කාර්ය වාහනයක යනකොට එන වාහන ඉතුරු දෙපැත්තේ තියෙනවා වේගෙන් පහු වෙනවා. අපි යන්නේ නමුත් පේන්නේ අපිට එනේවා පහු වෙනවා වගේනේ. හටගත්ත ගමන් මේක නැති වෙන සිද්ධිය නෙවෙන්නේ. අපි ඇලුනොත් තමයි අපිට ප්‍රශ්නයක් වෙන්නේ. ආයේ ඇලීම තමයි ආදිවාසීත් කියලා කියන්නේ. අපිට අරමුණ නැති වෙන ස්වභාවයට ඇලෙන්නේ නැතුව ඉන්න උත්සාහ කරන්න ඕන. අපි අර ඇතුළත අතීතයේ තියෙන දෙයක් එයි. මටත් මෙහෙම එකක් තිබුණා නම් කියලා. රසය සම්බන්ධයෙන් ගත්තල රසය කියලා කියන්නේ ආහාර ජීර්ණය පහසු සඳහා දැනෙන සිතුවිල්ලක් තුළ කේට උනන්දු සකස් කරපු එකක් ජීර්ණ පහසු සඳහා. රසය කියන්නේ ඇහි හෝ කනේ හෝ නාසයේ තියෙන එකක් නෙමෙයි දිවේ පමණක් තියෙන එකක්. එතකොට ඒක සිතුවිල්ලක්. එතකොට මේ සිතුවිල්ල නැවත නැවත උපදවා ගන්න නම් නැවත නැවත දිවට ආහාර ගන්න වෙනවා. දිවේ ගෑවෙන්න වෙනවා. දිවේ ගෑවෙන්න නම් තමන්ගේ ප්‍රමාණයට වඩා ගන්න වෙනවා. ගත්තාම ඒවා ආමාශයට වැරුණාම ඒවැය තියෙන ස්පෝෂ සංඝටක ශරීරේ උරාගෙන එතකොට දැන් රසයට වහල්ුනේ. දැන් මොකද වෙන්නේ? තරබාර වෙනවා. උන්දරේ නිරායනවා, බෙල්ල නිරායනවා, ඊට පස්සේ නැති රෝග හැදෙනවා. දැන් අර රසයට වහල් වීම නිසා නේද අර ඔක්කොම විපාක ටික හම්බෙන්නේ. අර පමණ දැන වැළඳීම කියලා කතා කරන්නේ සිතුවිල්ලට වහල් වෙන්න ඕනේ ආහාරයේ ಗುಣ තියෙන්නේ. ಗುಣ වලින් තමයි ශරීරය හදන්නේ. රසය නැමැති සිතුවිල්ලට වහල් වෙලා අපි නැවත නැවත රසය උපදවා ගන්න නැවත නැවත දිවේ ගෑවෙන්න වෙනවා. ඒ රසකාමී කියන්නේ අන්නේ. එනිසා අපිට රස දැනුණාවයි රසය කියන්නේ සිතුවිල්ල. නමුත් අපි අවශ්‍ය පමණට ගන්න අපිට ඒකට කියන්නේ බැලන්ස් කියලානේ පාලනයක් තියෙන්න වෙනවා. කයේ උසට ගැලපෙන මහතක් තියාගෙන ශරීරය සමතුලිත කරගන්න. නමුත් ඒක නෙමෙයි සමාජයේ වෙන්නේ. යම් යම් දේවල් වලට ඇල්මට ඇති වුනහම දිනපතා මේවා හොයාන යන. එතකොට අර ಗುಣ නෙමෙයි රස විඳින්න යන. දැන් විපාකේ උදරේ රාපු පස්වනේ රාපු මම වචනින් සාමාන්‍යයෙන් කතා කරන්නේ බතල ගෙඩියක් වගේ වට්ටක්ක ගෙඩියක් වගේ වෙලා තියෙන්නේ ඔය රසය හොයන්න ගියන අයට තමයි. ඒ නිසා ඒක රසය අනාත්මයි කියන එකේ තේරුම රසය මේ මොහොතේ හටගන්න. රසය මම නෙමෙයි. දිවෙන් ගිලනකොට ඉවරයි රසය. ආයේ ඉල්ලන්නේ නැත්නම් එච්චරයි. ඉල්ලන එකනේ ආයේ ඉල්ලනවා. ඉල්ලන්නේ අර මමත්වෙන් බැඳුනහම තමයි ඉල්ලන්නේ. එහෙනම් අපිට එතන ඒක දැක්කහම ආහාරයේ කාර්යය මොකක්ද කියලා තේරුම් ගන්න පුළුවන් වුණාම මං හිතන්නේ ඉන් එහාට රසය ඉල්ලන එකක් නෑ. මේ දැනෙවි රසය. බුදුන් වහන්සේටත් දැනෙනවා වේදනා සංඥා තියෙනවා කෙනෙක් නේ. නමුත් ඒක මම කොට ගන්න නෑ කෙනෙක් වෙන්නන්නේ. නිසා ප්‍රායෝගිකව මේ ඇහි කනේ නාසයේ දිවේ කය උපදින්නේ ඒ මොහොතට කාම විතර්කය, ව්‍යාපාද විතර්කය, හිංසා විතර්කය. ඒක උපදිනවා මේ කාරණේ නිසා. ඒක අපි ඉවසන එක තමයි කරලා තියෙන්නේ. දැන් ඉවසන්න එපා, බාර ගන්න එපා. අර ඉස්සල්ලා කියපෙන්නනවා අදිවාසේති නප්පජහති නවිදෝතේති නභ්‍යන්ති කරවති නානභවං ගමේති ප්‍රහාණ නොවීමේදී
ප්‍රහාණයේදී නාදි වාසේති පජහති විනෝදේති බ්‍යන්ති කරෝති අනවංගමේති මෙන්න මේක ඒ මොහොතේ ක්‍රියාත්මක කරනකොට තමයි ප්‍රහාණය වෙන්නේ. ඒක ඉතින් ප්‍රායෝගිකව එතෙන්ට කිට්ටු වෙන්න ඕනේ ඊට පස්සේ මේ වර්තමාන මොහොතේදී ඒ සිද්ධිය සම්බන්ධයෙන්. දැන් ඔබට මේ ආහාරයේ ප්‍රමාණය ඉක්මවා ගැනීම තුළ සමාජයේ වෙලා තියෙන දේවල් ඔබ දැකලා ඇතිනේ. ඒ අයට ව්‍යායාම කරන්න වෙලා තියෙන්නේ, කිලෝ 4 පාඩු කරන්න වෙලා තියෙන්නේ. මුදුලුත් තියෙනවා, රසයක් තෝරන. ඉතින් ඒ නිසා තමන්ගේ කයේ පමණට වඩා රසයේ පිටිපස්ස යාමේ විපාකය අර. අසුස්නාවේ විපාක. ඔව් දැන් හඳුනන්නේ. ඔව් තේරෙනවා. ඒක දැන් අපි ඕක බොහොම ජෙනරල් උදාහරණයකින් ගත්තොත් ඒක වාහනයක් හරි මොකක් හරි ගන්නේ නැතුව දැන් අපිට ඔය ඇස කන නාසය දිව ශරීර කොහෙන් හරි සිතුවිල්ල පහළ වෙනවා. එතකොට අපි දැන් එදිනෙදා ජීවිතේදී අපි මොකද්ද කරන්න ඕනේ අපේ මේ විදර්ශනාව ඉදිරියට ගෙන යන්න නම්? විදර්ශනාව ඉදිරියට ගෙන යන්න නම් ඒක ඉදිරියට නොතබා ඉන්න ඕනේ. අරමුණ පහළ වෙන එක ඉදිරියට නොතබා ඉන්න වෙනවා. ඒ ඉදිරියට තැබීම තමයි අර වර්තමාන හේතු තැබීම කියන වචනෙන් පෙන්නන්නේ රැස්වීම, කර්ම රැස්වීම, උපාදානය තුළ හේතු ඉතුරු වෙන එක සිද්ධ වෙනවා. අල්ලා ගැනීමෙන් මේක සිද්ධ වෙනවා. අල්ලාගත්තේ නැත්නම් අරමුණ පිළිගත්තත් එකක් නැති වෙන එකක්. අර අල්ලගන්න එපා කියලා සාමාන්‍යයෙන් කියන්නේ මරණයක් වුණාම ඕන්න තාත්තා නැති වුණයි කියලා දුවහටනවා වැළපෙනවා. අනිත් කටේ දුකක් නැහැ මෙයාට කියන ඕක අල්ලගන්න එපා. අතහැරලා දාන්න. අනිත් වගේ අරමුණ අල්ලා නොගැනීම කියන එක තමයි මේකට මට දෙන්න තියෙන උත්තරේ. ඒක තව කොහොමද කියලා ඇහුවට වෙනත් කාරණයක් නැහැ. ප්‍රායෝගිකව මේ මොහොතේ ඒක ඔස්සේ යන්නේ නැතුව සිතුවිලි මවන්නේ නැතුව හැකීක්මනින් සංසිඳවන්න ඕන කියන එක. සංසිඳවන උපසමය කියන්නේ සංසිඳීමනේ. සිතුවිලි තියන්න බෑනේ. මොනව හටගත්තා හිතේ තියන්න බෑ. අපි අල්ලාගත්තොත් තමයි තියෙන්නේ නැවත නැවතත්. නැත්නම් හිතා ඉක්මනින් සාමාන්‍යයෙන් ඒක සමීපව බැලුවොත් මේක නම් අතීතයේ හදාගත්ත එකක් නිසා ආවේ කියලා මේක අල්ලාගත්ත නිසා ආවා. දැන් අල්ලාගත්තොත් අනාගතයට ඉතුරු වෙනවා. මේ භාවනාව යන්න හිතේරුම අනාගතයට නොතියා අවසන් කිරීමයි. ඒ වචනේ තේරුම් ගන්න උත්සාහ කරනවා. අනාගතයට මොහොතකින් තියෙනවා. ඒ තියන්නේ නැතුව අවසන් කරනකොට අතීත හේතු නිසා වර්තමාන ඵල, වර්තමාන හේතු තියන්නේ නැතුව අවසන් කරන එක අවශේෂ නිරෝධය, වර්තමාන හේතු තියලා අවසන් කරන එක නිර්වශේෂ නිරෝධය. දැන් වර්ධන වචනේ වර්තමාන හේතු තබා අවසන් කරන එක අවශේෂ නිරෝධය, හේතු නොතබා අවසන් කරන එක තමයි භාවනාව හේවත් නිර්වශේෂ නිරෝධය. මේ මොහොත තුනකට කැඩෙනවා. අතීත, වර්තමාන හේතු. පරිසම්පාද න්‍යාය එහෙමයි. මේ මොහොත තුනකට කැඩෙනවා. අතීතයෙන් එනවා. අන්න ඒක අදිවාසීත නැත්නම් ඒක අර මම පෙන්නපු වචනෙන් පෙන්නන්නේ මොකක්ද? කෙලස් තවන වීර්ය ආතාපි කියන වචනේ ඒක අයින් කරගන්න. ඊට පස්සේ වර්තමානයේ හඳුනන්නත් ඕනේ. නමුත් අනාගතයට තැබීම නොකරන එක තමයි මේ කරන්න ඕන කාරණාව. ඒක තමයි අර භව නිරෝධය සිදු වෙන හැටි. ඒ නිසා අපි මේක ලැබුවෙත් කල්ප ගානක් ගිහින් මේ අරමුණේ මුලා වීම තුළ සිහිය පුරුදු වෙනකොට මේ අරමුණේ බැරි වුණාම ඊළඟ අරමුණේ හෝ අතහැරීමක් කරන්න පුළුවන්. අහු වුණාම දැක්කහම සිහියෙන් ඊට පස්සේ මීට වඩා සැපයි නිවන කියලා තේරෙනවා. නිවන සරණ කොටගෙන බව සරවස්සනවා කියන එකේ තේරුම මේකයි. අපිට සසරට වඩා නිවන අගේ වෙන්න ඕනේ. නෙවීම. ඒ නිසා එතෙන්ට යන්න නම් අපි මේක අතාරින්න ඕන කියලා තේරෙනවා. ඒකයි ධර්මයේ සරණ කරන ජීවත් වෙනවයි කියලා කියන්නේ. ඉතින් මේක බොහෝ දෙනා මගෙන් නගන ප්‍රශ්නයක්. නමුත් මේකට සමීප වෙන්න ඕන, ටික ටික ශ්‍රවණය කරලා ප්‍රැක්ටිකලි වෙන්න ඕන. එතකොට තමයි ඒක ක්‍රියාත්මක වෙන්නේ. වචනෙන් කිව්වට මගේ වළංගවත් කරන්නේ නැහැ. මම ප්‍රැක්ටිකලි වෙන්නේ නැත්නම් මට මේක වෙන්නේ නැහැ. නැවතත් මේ කාරණාව කෙරෙහි සමීපව තේරුම් අරගෙන අපේ ඇතුළතින් එන කාරණේ දැකලා ඒක අපි හදාගත් එකක් බව දැකලා ඒක ආවේ තිබ්බ නිසා නැවත තැබුවොත් එනවා. අන්න ඒක තමයි ආස්වාදයේ ආදීනව කියලා පෙන්නන්නේ. ඒ නිසා තියන්න කැමති වෙන්නේ නැහැ, මිදෙන්න කැමති වෙනවා. නිස්සරණය කියන්නේ මිදීමනේ. මට ප්‍රශ්න ස්වාමීන් වහන්සේ මට මම අර සෝවාන් මාර්ගය අර මේ ඵලය කියන එක ඔබ වහන්සේ අර විස්තර කරානේ. මම අර ප්‍රශ්නයක් අහලා තිබුණේ. දැන් මට ඒක දැන් තේරෙනවා. ඒ කියන්නේ දැන් හැම අරමුණකම මමත්වෙන් නොගෙන ගත්තාම ලැබෙන ඵලය තමයි මාර්ගඵල කියලා කියන්නේ. මාර්ගඵල නිරෝධය. භව නිරෝධයේ මාර්ගඵල. සෝවාන් ආදී මාර්ගඵල පිළිලින් ලැබෙන්නේ නිවනනේ. ඔව් නිවනේ. එතකොට ලැබෙන්නේ ඵලය. ඵලය නිවන අනිවාර්යයෙන්. මේක තමයි ඵලය. ඵලය කියන කුසලියක් හරි තාම මොකුත් ලැබෙන්නේ නැහැ. නෑ. අර කර්මඵල මේ මාර්ගඵල. ඔව් දැන් මට අර වහන්සේක විස්තර කරපු බණක තිබුණ අර ගැටළු සාකච්ඡාවේදී වහන්සේක පැහැදිලි කරානේ. එතකොට දැන් මට හොඳට පැහැදිලි වුණා. ඒ කියන්නේ හැම අරමුණකම වෙන්නේ ඵලය. ඒ කියන්නේ හැම අරමුණක්ම මමත් නොගත්තොත් වෙන්නේ ඵලය. ඵලය ලැබෙනවා.
ඔව් ඵලය ලැබෙනවා. එතකොට එහෙම එක වැඩි දියුණු කරගත්තාම තමයි අපි එතකොට ඒක සෝවාන් සකදාගාමි අනාගාමි එහෙම උඩට යන්නේ මේ නේද ඵලයේ සාමි? දිගටම ඵලයේ ස්ථාවර වෙනවා ඉස්සරහට. ඔව් ඵලය ඵලයේ නෙමෙයි අනිවාර්යයෙන්. සෝවාන් මාර්ග නිවන් දැක්කා කියලානේ කියන්නේ. ඒක තමයි ඔව් ඵලය. ඵලය. ඔව් ඒ කියන්නේ පැහැදිලි මේක කරන්න නෑ බැරි වෙච්ච එක තමයි මාජර තියෙන ගැටලුව. ඒක තමයි ජාමිනාස් ඒක තමයි දැන් මේක මොකද මට ওই වෙන හාමුදුරු කෙනෙක්ට මම මේ ওই වනවාසී ස්වාමීන් වහන්සේ කෙනෙක් ආශ්‍රය කරනවා එයාගෙන් ඇහුවම කිව්වා මොකද්ද නෝනට දැන් ලැබිලා තියෙන්නේ එහෙම බෑ ඕකේද අර දකින්න ඕනේ අරව දකින්න ඕනේ මේව දකින්න මට ඉතින් හරි ඔළුවට මේක පැටලෙල්ලක් ආවා ස්වාමීන් වහන්සේ මොකද්ද දැන් මේකේ දකින්නේ මොක අමුතු එකක් දකින්නවාද කියලා දැන් මේකේ මාර්මුණකම මත් වෙනව ගත්තාම ඒක අනිත්‍ය දුක්ඛ අනාත්මනේ මේ මිනිස්සු ලෝකේ යන්නේ නිත්‍ය සුඛාත්ම පැත්තනේ අපි යන්නේ අනිත් පැත්තට උඩුගම් බලන්නේ යන්න ඕනේ. එතකොට යනකොට ලැබෙන ඵලය තමයි මේ මාර්ගඵල කියන්නේ නේද ස්වාමීන් වහන්සේ? බුදුන් වහන්සේගේ ධර්ම විනයට ගැලපෙනවා නම් Tamanට ප්‍රතිඵල තියෙනවා නම් ඒක පේනවනේ කවුරුත් කියලා දෙන්න ඕනේ නැහැ. ඔව් අනිවාර්යයෙන් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ ධර්මයල් තමයි මම නම් පුදුම නිවීමක් මම ඔබ වහන්සේට කියලා එවන්නේ. ඒ නිවීම නම් ස්වාමීන් වහන්සේ සත්‍යයි අද්දුටුවයි. ඒක බුදුම සැනසෙල්ලක් ඔබ වහන්සේට ගොඩාක් පිං ස්වාමීන් වහන්සේ මම මේ කොහොම අහනවා හැමදාම ඔබ වහන්සේගේ හැම ධර්ම දේශනාවක්ම අහනවා මම නම් එකක්වත් නොනවත් තමයි ඒ නිවීම නම් YouTube එක තියෙනවා YouTube එකේ ලෝකෝත්තර දේශනා තියෙනවා මම හිතන්නේ ඕන කෙනෙකුට සවන් දෙන්න පුළුවන් අනිවාර්යයෙන්ම කොහේ හිටියත් ලෝකේ එක නම් ඇත්තේ වුණත් ඔබ වහන්සේ වන්දනා කරන්න අපි ඉතින් රට හොදුනා වෙන්නේ ඉතින් ඉන්නවා හොඳයි ස්වාමීන් වහන්සේ. ඉතින් ඒක තමයි මට තිබුණ ගැටලුව. මොකද්ද මොකද්ද මේ ඵලය කියන්නේ මොකද්ද මේක මේ මහනිකන් විශාලෙට පුම්බල කොස් කෙනෙකුට දෙල්ගෙඩි ලැබෙනවා වගේ සාතිකයක් ලැබෙනවා වගේ ස්වාමීන් වහන්සේ මිනිස්සු මේක විකෘති කරලා දීලා තියෙන. ඉතින් කොච්චර සරල දෙයක්ද නේද ස්වාමීන් වහන්සේ. අරක කර්මඵල මේක මාර්ගඵල. අරක කර්ම විපාක මේක ලෝකෝත්තර විපාක. මෙහෙමයි ස්වාමීන් වහන්සේ නේද. බොහොම පිං වහන්සේට. තව කවුරුත් ඉන්නවද? අවසරයි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ අපි දැන් දවසක වෙන දේවල් බැලුවොත් අපි උදේ ඉඳලා රැ වෙනකල් වෙන්නේ අපේ හිතට ගොඩක් අරමුණු එන එකමනේ වෙන්නේ. එතකොට ස්වාමීන් වහන්සේ මේ මමත්වයේ නැති කරන්න නම් මේ සකන නාසයේ දිව ශරීරයෙන් එන අරමුණු වලට අපි ඇලෙන්නේ නැතුව හෝ ගැටෙන්නේ නැතුව හෝ හිටියොත් තමයි මේ අපි මමත්වයේ නැති කරනවා කියලා ස්වාමීන් වහන්සේ එතන විස්තර කරන්නේ. ඔව් කියන්නකෝ. එතකොට ස්වාමීන් වහන්සේ ඇත්තටම දැන් ඕක අපි ප්‍රැක්ටිකලි කරන්න ගියොත් සමහරවිට අපි දවසේ ඉවර වෙලා අපි හිතලා බලද්දී ඇත්තටම අපි කොච්චරක් එහෙම ආපු සිතිවිලි වලින් අපි කොච්චර දුරට ඇලෙන්නේ නැතුව ගැටෙන්නේ නැතුව හිතියා කල්පනා කරොත් සමහරට අපිට මතක් වෙන්නේ අපි එකපාරයි එකම එක සිතිවිල්ලකටයි දවසේම වෙලා තියෙන්නේ කියලා දෙමු. ඒතකොට ස්වාමීන් වහන්සේ කොහොමද අපි ඕක ඉස්සරහට මේක ඒක කරගෙන යනවා නම් ඒක ස්වාමීන් වහන්සේ ඒ කියන්නේ පුරුදු කරලම ලබා ගන්න අවශ්‍ය දෙයක්ද ඔක? අපි ඇත්තටම දැන් ඇලීම මුලාව, ගැටීම මුලාව. ඇලීම කියන්නේ ලෝභ, මුලාව කියන්නේ මම. ගැටීම කියන්නේ දෝෂ, මුලාව කියන්නේ මම. ලෝභ මොහ, ද්වේෂ මොහ. එතකොට අපට ජීවිතය හැන්දෑවට මේ අවිවේකයේ තුල බැරි වුණා නම් ඊට පස්සේ පොඩි විවේකයක් ගත්තාම අර ටික අර තියෙන ටික එනවා. සම්මර්ෂණය බලන් ඉන්නකොට ආවහම අහු වෙනවා මම මෙතනට අහු වුණා නේද කියලා ඊට පස්සේ සමාව දීලා අතහරිනවා කියලා ඒක වෙලිය අතහරින්න පුළුවන්. නැත්තම් දැන් මේ මොහොතේමත් කෙනෙකුට කාර්ය බහුලත්වය ටිකක් අඩු නම් විවේක තියෙනවා නම් මේ මොහොතේමත් ඒක කරන්න පුළුවන්. මේ මොහොතේ කරන්න පුළුවන් නම් දැකලා අතහරින්න බැරි නම් හවසට අද දවසේ ටික දවසේ කෙරවල ටික අවසන් කරන්න පුරුදු වෙන්න. අපිට දැස් ටික පියාණු නිහඬ වෙන්න පුළුවන් නම් තියපුවා එනවා අනිවාර්යයෙන්. මොකක් හරි ප්‍රශ්නයක් වල අපි ජීවත් වෙන්න ගිහින් අපි එනේ කොක්කක් දා ගන්නවා කියලානේ කොක්කක් දාගත්තා නම් ඒක හංගන්න බෑ හැන්දෑවට මතුවේ. දවස ඉවර කරන්න පුළුවන් නම් එහෙම හොඳයි. එහෙමයි සර්. සමහර වෙලාවට දැන් අපි එහෙම කිව්වට අපි සමහර වෙලාවට දවසේ යද්දී අපිට ඇත්තටම අපේ ඇතුලෙන් අපි දකින්නේ නැහැනේ අපිට සිතවිල්ලක් ආව කියන දේ අපි කාර්යබහුල වෙලාවට ඒක අඳුනගන්න හරිම අමාරුයිනේ ස්වාමීන් වහන්සේ. ඒක කොහොමද අපි පුරුදු කරන්නේ? මෙහෙමයි සමහර දේවල් අපි ඇලීමෙන් ගැටීමෙන් තොරවම අවසන් වෙනවා. ඒකේ හදන්න දෙයක් ආයේ නැහැ. හදන්න තියෙන්නේ කාම විතර්කයේ, ව්‍යාපාද විතර්කයේ, විහිංසාව විතර්කයේ අපට අර දැවෙන තැවෙන රත් වෙන ගතිය දැනුන්නේ එකේ හදන්න තියෙන. අනිත් ස්වභාවයෙන්ම හටගෙන නැතිලා යනවා. හදන්න දෙයක් නැහැ. සිහිය වැඩෙන්න නැතිලා යන සංඛ්‍යාව වැඩි, අහු වෙන සංඛ්‍යාව තමයි ගැන තමයි අපි අවධානයෙන් ඉන්න ඕනේ. එහෙමයි. අනිත් ඒ බලන්න දෙයක් ඉතුරු නැහැ. එහෙමයි සර්. තේරෙනවා සර්. හරි. තේරුවන් සර්. තේරුවන් සර්.
මලින්ද කියලා ස්වාමීන් වහන්සේ මේ ස්වාමීන් වහන්සේ දැන් ඔතන අපි තණ්හාව කියන්නේ මමනේ. මමනේ උපාදාන කියන්නේ උපාදානය කියන්නේත් මමනේ. එතකොට දැන් පංචස්කන්ධ උපාදාන බව තමයි මොහොතෙන් ගැනීම. හරි ඉතින්. ඔව්. එතකොට දැන් මොකක් හරි අරමුණක් හැමතිස්සෙම අරමුණනේ ගන්න ස්වාමීන් වහන්සේ. ඒ අරමුණු අපි ඇලීම් ගැටීම්ෙන් තොරව හෝ මමත්වෙන් නොගෙන ගත්තාම ඒ කියන්නේ ඒක පංච උපාදානස්කන්ධයක් වෙන්නේ නැහැ. ඒක කාර්යය කරන උපාදාන නෙවෙයි. ඒ කියන්නේ ඒක ස්වාමීන් වහන්සේ දැන් අපි සමාජලට සැප වශයෙන් ගන්නවා, සපලට දුක සැප දුක් උපේක්ෂා වශයෙන් ගත්තත් එතකොට ඕක අපිට ඒ අන්න එතන පොඩ්ඩක් මට ඉස්තර කරන්න ස්වාමීන් වහන්සේ. දැන් සැප වශයෙන් ගන්න පුළුවන්, දුක් වශයෙන් ගන්න පුළුවන්. බුදුන් වහන්සේටත් සැප වශයෙන් දැනෙනවා, රහතන් වහන්සේටත් සැප වශයෙන් දැනෙනවා, දැනගෙන විඳිනවා කියලා පෙන්වලා තියෙනවා. ඒ කියන්නේ මමත්වෙන් ගන්නෙ නෑ, අවසන් වෙනවා. ඒක ඉදිරියට තියන්න නැතුව කියන එක. වේදනාව නවත්තන්න කාටවත් බෑ ජීවත් වෙලා. ඒ වේදනාව කියන්නේ විඳිනවා කියන එකනේ. වේදනාව උපස්ථානේ. වේදනාව මමත්වෙන් ගන්න නෑ, උන්වහන්සේලා වේදනාව හඳුනනවා. ඒක ඔය පරිමර්ශන සූත්‍රයේ විශේෂ තියෙන කාරණයක්. අපිට එහෙම නෙමෙයි වේදනාවට ඇලිලා ගැටිලා අපි ඒක සසරට බැඳෙනවා ආරක් කරා ගන්නවා. ඒක නොකර ඉන්නයි ඕන අපි. වේදනාව තහනක් නෑ. තහනක් නෑ වේදනාව. ඒක සැප වේදනාවක් දැනෙන සැප වේදනාව දුක් වේදනාව වශයෙන් ඒ දැනෙන එක ජීවත් වෙන තුරු තහනක් නෑ. නමුත් ඒ වේදනාව උපාදානය කියන එක අපි සසරෙන් පුරුදු කරගත්ත නිසා සැප වේදනාවේ ඇලෙන්නත් දුක් වේදනාවේ ගැටෙන්නත් පුරුදු කරගත්ත එක නිසා සසරක් හැදෙනවා. නිමා වෙන්නේ නෑ. ඇලීම ගැටීම නැතුව ඉන්නමයි ඕනේ වේදනාව වෙනකොට. අන්න එච්චරයි. ඒ ඇලෙන්න හිතන කාරණේ දැකලා ඒ ඇලෙන එකනේ ආස්වාදේ කියන්නේ. ඇලුනොත් ඉස්සරහට වෙනවා දකින්න එකනේ ආදීනව කියන එක. සසරට බය නම් ලබාගත් මනුස්ස ජීවිතේ කරන්න ඕන වැඩක් මේක ඉතිහා ගින් කරන්න දෙයක් නැහැ කියලා තේරෙනවා නම් සසරට බය නම් මේකෙන් මිදෙන්න ඕනේ. එහෙමයි. හොඳයි. අන්න එතනත් පොඩි ගැටලුවක් තිබ්බා ස්වාමීන් වහන්සේ. ඒකට තේරුවන් වහන්සේ තේරුවන් සරණයි. ස්වාමීන් වහන්සේ ඒකට අදාළව ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ වේදනාව හඳුනාගෙන ඒ ගැන අල්ලගන්න හිටියම හරි නේද ස්වාමීන් වහන්සේ? දැන් වේදනාව දැනෙනවනේ. අපි සංවේදී මිනිස්සු වශයෙන් වේදනාව දැනෙනවා. සංවේදී වෙන්න ඕන අපිට. නමුත් ඒක අර වේදනාව මම වේදනාවේ වේදනාව තුළ මායත මා තුළ වේදනාව ඇත කියලා වේදනාව මම හදාග. වේදනාවනේ මම වෙනවා කියලා තියන්නේ එතකොට. එතකොට අර ඒක අපි සසර කරපු වැරැද්දනේ සිහිය නැති නිසා. පමාව කියන්නේ ඒකට. දැන් මේ වැඩේ නොකරන්න අපි වීරිය කරන්න ඕනේ. නැවත නැවතත් කරන්න කියලා කියන්නේ ඕක තමයි. යාතාපි සිතින් ඇවිදින් කියනවා මේක කරපන් කියලා. පරණ බලපෑම වැඩිනේ තවම. ඒ නිසා පරණ පාරේ යන්න කියලා කියනවා. පරණ පාරේ නොයන්න අපිට සතිය සහ වීරිය තියෙන්න වෙනවා. ගියොත් සසර හැදෙන එක දැන් සසර නිවා කරන්න අපිට ඕනේ. අපි කර්මයේ සරල නෙමෙයි දැන් ගන්න ඕන ධර්මයේ සරල. ධර්මයේ සරණ ගන්න නම් වේදනාව මමත්වයෙන් අරන් බෑ අවසන් කරන්න ඕනේ. එතකොටනේ ධර්මයේ හම්බ වෙන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ දැනුණා කියලා එතන නවතින්න ඕනේ නේ. වේදනාව දැනුණා. අල්ල ගන්න නැතුව. ස්කන්ධ පංචකේව එකක් හෝ දෙකක් හෝ 10ක් යනකොට හරි සිහිය එනවා ඒක අතහැරලා දාන්න ඕනේ. ඒකවත් සිහින දෙයක් නේ. ඔව්. ගොඩක් පිං ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ මට ප්‍රශ්නයක් තියෙනවා. දැන් හිතුවිල්ලක් එනකොට ඒක ගැන අවදියෙන් ඉන්නකොට ඒ හිතුවිල්ල නැති වෙලා යන ගතියක් දැනෙනවා. මේක වැරදි ක්‍රමයක්ද කියලා. ඉතින් සිතුවිල්ල ස්වභාවයෙන්ම නැති වෙන්න ඕනනේ. මොකක්ද ඒකේ ගැටලුව? එතකොට නේ අර මම බලන එක ප්‍රබල වෙනවද කියලා හිතෙනවා. ඒ කියන්නේ මම මේක බලනකොට බලෙන් අර සිතුවිල්ල නැති කරනවද කියලා මට නෑ බලෙන් නැති කරන්න යන්න එපා. මොකද මම දන්නවා ඒක සමාජයේ වෙන හැටි. මේ අය මේ ගුවන්ලා තියෙන දැක්කා කියලා හිතන්න කියලා. දැනුණා කියලා හිතන්න කියලා. ඒ මොනවා හිතුවත් ඒ අරමුණක් ගන්නකොට අරක නැති වෙනවනේ. ඒකට දැකලා නෙමෙයි නැති වෙන්නේ. ඒක අල්ලානවා ගැනීමෙන් නැති වෙනව නෙමෙයි. වෙනත් අරමුණක් ගැනීමෙන් නැති වෙනවා. දැන් ධානලාභියාට ධානයේ අරමුණ නිසානේ කෙලෙස් වෙන්නේ නැත්තේ. කෙලෙස් නැති නිසා නෙමෙයිනේ. අනිත් වගේ අපි මේ ආපහු සිතුවිල්ලක් ගන්න ගියොත් ඒකට කියන්නේ විතක්ක ਵਿਚාර කරනවා කියලා. ඒකට ඒ අරමුණ ගැනීම නිසා අරක නැති වෙලා යන්නේ ඇත්ත දැකලා නෙමෙයි. ඒ නිසා මේ ඒ අරමුණකින් බලන්න යන්න එපා. අරමුණේ ඉන්න නොඇලී සංසිඳෙන්න. ආපු එකේ. උපන්නංකම විතක්කන් ආදිවාසීති කියලා ඒක ඉපදුනා නම් දැන් ඒකෙන් ක්‍රියාවට නොනගා ඉන්න එකයි තියෙන්නේ. එතකොට ඒක නොදැනෙන්න අයින් වෙලා යයි. ඒක තමයි දාඩිය දාගෙන එහෙම නැත්නම් කඳුළු සලමින් බවසර වස්සනවා කියලා පෙන්වලා තිබෙන්නේ. මම ඉස්සරහට මේ පටිසෝත සූත්‍රයේ ළඟදීම දේශනා කරනවා. ඒක වැටි ලෝකෝත්තර මේ දේශනාවලට. එතකොට තව ටිකක් තේරුම් ගන්න බලන්න. එතකොට ඕල්රෙඩි ප්‍රමාද වෙලා මට එහෙම හිතෙනවා. ඒ කියන්නේ හිතුවිල්ල අපි අනිත් අය කියලා දෙන්න විදිහට සිතුවිල්ලකින් ගන්න බව දන්නේ නැතුවනේ දැක්ක කියලා. හරි දැන් වේදනාවක් දැනුණා කියන්න හරි එහෙම කරන්න කියලා මෙනෙහි කරන්න කියලානේ පෙන්වලා තියෙන්නේ. ඒක අපි ඒක සතුටින් පිට යන වෙන වැඩක් බව තේරුම් ගන්න ඕනේ.
හොඳයි ස්වාමීන් වහන්සේ බොහොම පිං. තව තියෙනවද? හොඳයි එහෙමනම් අපිට දින 4ක කාලයක් ලබා දුන්නා. ඒ දින 4ක කාලය එකතු කරගනිමින් මම මේ කරුණු ටික පැහැදිලි කිරීම කළා. ඔබේ විහාරාධිපති හිමියන්ගේ අනුග්‍රහයෙන් අනුශාසනාවෙන් මේ කාලය මට ලබා දීම පිළිබඳව මම ඔබට ස්තුතිවන්ත වෙනවා. මම ಭಾರತයට 2000 ගිහින් තියෙනවා. අද පෙරදිගට 2010 ගිහින් තියෙනවා. ඊට පස්සේ ඕස්ට්‍රේලියාවෙම යන්න කතා කළා ඇමරිකාව. දැන් මම ඉතින් වයස කෙනෙක් මට ඇවිදින්න ඕන නැහැ. ආසාවක් ඇත්තේ නැහැ බලන්න අමුතුවෙන් දේවල්. හැබැයි ඉතින් දැන් දිනු තාක්ෂණය නිසා මට ලෝකේ ඕන දිහාකට යන්න පුළුවන් මගේ පන්සලේ ඉඳගෙන. ඒ තාක්ෂණය පාවිච්චි කරලා මේක තේරුම් අරගන්න ලෝකේ කොහේ හිටියත්. ලෝකෙට දෙන්න තියෙන හොඳම දායාදේ නිරෝල් බුදුදහම. නිරෝල් බුදුදහම මතක තියාගන්න. අපි නිවිලා හිටියොත් ඒක පේනවා ලෝකෙට. එතකොට ලෝකයා ඒක ඉල්ලයි. මම ඊයේත් මේ වෙනත් ඉංග්‍රීසි වලට කතා කළා ඊයේ හැන්දෑවේ ඒකෙත් මම කිව්ව වචනයක් ඒක කියලා ඉවර කරන්න. අවුරුදු 2600ක් පෙවිත බුද්ධ ශාසනය තුල කොන්ත්‍රාත්තුවක් ගත්තාම 60ක් හොරකම් කරනවා. අපේ රටේ අය. දරුවෝ උපදින්න ඉන්නට වඩා කොටසක් මරනවා. මත්යන් 80ක් බනවා. මේ අපේ බෞද්ධයින්ගේ ප්‍රතිපදාවද ලෝකෙට පේන. මේක ඉල්ලන්නේ නැහැනේ ලෝකේ බෞද්ධයෝ. ඒ නිසා අපි අවංක වෙන තරමට මේව හැදෙනකොට ඒ මිනිසුන් සංයමයටපත් වෙනකොට ලෝකයට එක පෙනෙයි. ඒ සාම්පලේ බෞද්ධ සාම්පලේ හොඳ වුණාම තමයි ලෝකේ බුදුදහම ඉල්ලන්නේ. 2500ක් හැදිලත් උඹලගේ හැදිලා මේකලන් කියලා කිය අපට ඔය බුද්ධ ධර්ම එපා කියලා කියයි ලෝකයයි. ඒ නිසා මේක අපි සංයමයටපත් වීම තුළ ලෝකෙට පෙන්වන්න ඕන අපි නිවිලා ඉන්න අය බව. එතකොට මිනිස්සුන්ට නිවිලා අවශ්‍යයි. ඒ නිසා ඒ සඳහා ඔබ විහාරස්ථානයේ දායක පින්තුන්ට ඉඩකඩ ලබා දීම පිළිබඳව උන්වහන්සේටත් බෙහෙවින් ස්තුතිවන්ත වෙමින් සවන් දුන්න ඔබ හැමදෙනාගේ මේ ධර්ම මාර්ගයේ පූර්ණේ වෙන්නේ මොහොතක් සෝවාන් සිට රහත් දක්වා තමයි ධර්ම මාර්ගයේ පූර්ණේ වෙන්නේ. නැත්නම් ධර්ම මාර්ගය යන්නේ නැහැ කර්ම මාර්ගය යන්නේ. මේ ධර්ම මාර්ගයේ පූර්ණ කරගන්නා පිරිසක් ලංකාවේ නමින් ලෝකයේ තුල කොහෙෝ ඇති වේවා. ඔබත් එයින් කෙනෙක් වේවා කියන ප්‍රාර්ථනා කරමින් මම නිහඬ වෙනවා. තෙරුවන් සරණ. සෝවාන් වලින් එහා පැත්තට තමයි තියෙන්නේ. ඊට මෙහා පැත්තේ වචනයක් විතරයි කියන එකත් හොඳටම තේරුම් ගන්න. ඒ නිසා මේ පුද්ගලයෝ අපි හැදෙනවා නම් ධර්ම නිරූප කරගෙන ඒ බුදුන්ට කරන හොඳම ගෞරවය සහ අපිට ලෝකෝත්තර සුවය හිමි වෙනවා. හොඳයි. එහෙනම් තෙරුවන් සරණයි.